අපි කියනවා ඇත්තටම කෙනෙකුට මේ එහෙම ආස්වාදය ආදීනවය කියන එක දැකලා ඉවර වෙලා වුණත් අපිට තීරණයක් ගන්න පුළුවන් නේද මේ ලෝකය තුල මේ මහ විඩාවක් දුකක් කියන එක නේද? ඒ කියන්නේ මේ ලෝකේ මිනිස්සු කරන කියන දේවල් දිහා බලලා ඉවර වෙලා අපිට ඒක කරන්නම කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි ගුරුවරයෙක් හැටියට මම ඒ අදින් බලපුවහම මම ඒ දේශනාවකත් කියලා ඇති 95%ක්ම යන්න ඕන ඒ தത്വයටපත් වෙන්න ඕනේ නැහැ ජීවිතේ විඳලා ඔක්කොම කරන්න ඕන දේවල් කළා කියන එක. එතකොට අනිත් ඉතුරු 5 තමයි අර ගුරුවරයෙක් වශයෙන් එන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා මේ ලෝකයේ තුල යම්කිසි ආස්වාදය ආදීනමය දැකලා ඉවර වෙලා මේක තේරුම් අරගෙන ඉවර වෙලා මේ ධර්ම මාර්ගයට හැරෙන එක. ඉතින් අර කෙනෙක් ඒ වගේ ජීවිතේ අපිට මේ ලෝකය දිහා බැලුවට පස්සේ මේ භෞතික ලෝකයේ මිනිස්සු කරන කියන දේවල් දිහා බැලුවාට පස්සේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේක මේ සසරම දුකක් කියන එක. ඇත්තට මේ දේවල් විඳින්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. ඒකයි. ඉතින් ඒක ඔස්සේ මේ කෙනෙකුට හිතලා දැකලා ඒ බාහිර අය පිළිබඳව මේ ධර්ම මාර්ගයට එකතු වෙන්න පුළුවන්. මොකද හැමෝම ඔය කියන තැනටපත් වෙන්නේ නැහැනේ. දැන් පොඩි ළමෙක් වගේ සුනීත සෝපාක වැනි අය නිවන් දැක්කා. එතකොට ඒගොල්ලෝ ඔය කියන ආස්වාදය විඳලා මේ සම්පූර්ණයෙන්ම ඉවර කරලා නිවන් දැකපු අය නෙවෙයිනේ. තේරුණානේ අපිට? එතකොට ඒගොල්ලෝ සහ මේ අපි බැලුවොත් අම්බපාලි වැනි ගණිකා වෘත්තියේ දිච්ච අය ඒගොල්ලෝ ජීවිතය විඳලා මේ තේරුම් අරගෙන නිවන් දැකපු කට්ටිය. නමුත් අරගොල්ලෝ එහෙම විඳලා නෙමෙයි මේ දේවල් දිහා දැකලා නිත්‍යක සසර කුසලයකට පිනකට ඒගොල්ලන්ට ඒ ධර්මය හම්බ වෙනවා. ඉතින් අර ඔබ කිව්වා වගේ ඉස්සෙල්ලා මේ අපිට මේ සම්මත ලෝකය පිළිබඳව ඉපදීම, ලෙඩවීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම, සසර ආදීනවය ඔන්න ඒ ගැන දැකලා ඉවර වෙලා යම් කිසි කෙනෙක්ගේ සත්‍ය අවබෝධය සඳහා ධර්මයක් හොයනවා නම් ඒක තමයි මේ නිවන් දකින්නට තියෙන ලොකුම හයිය කියලායි මම දන්නේ. මොකද ඒක එතනින් තමයි සම්බන්ධ වෙන්නේ. මොකද අපිට මේ ලෝකයේ තුල යම් කිසි දෙයක් මේ අවබෝධයකටපත් වෙන්න, එහෙම නැත්නම් මේ ලෝකයෙන් අපිට නිදහස් වෙන්න මේ අපි අර ගත කරපු ජීවිතය තුළ ඒකේ ඇති නිස්සාර බව ගැන යලි අපිට තේරුම් ගියොතින් අපි දැක්කොතින් විඳලා හෝ එහෙම නැත්නම් අනිත් අය විඳින දිහා බලාගෙන ඉඳලා හරි අපිට මේ නිර්වාණය කියන එකට ලොකු පිටුවහලක් වෙනවා. ඒකයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් අපි අර ධර්මයේ ටික පරමාර්ථ වශයෙන් අහනවා. එහෙම නැත්නම් අර කෙනෙක් කරනවට භාවනාවක් හරි මොකක් හරි කරනවා, කෙනෙක් අහනවට දේශනාවක් අහනවා. නමුත් ඒ කෙනාට ඒක තදට වදින්නේ නැහැ. ඒ කියන්නේ ගැඹුරකට වදින්නේ නැහැ ඇත්තටම. ඉතින් අන්නේ කාරණාව උඩ බොහෝ පිරිසක් මේ තවම මේ දැන් මේ මෙතන ඉන්න අයත් තුනත් අපි දන්නවා ඒකේ හරියට තවම මේ පැටලිලි සහගතව තවමත් මේ ධර්මය කියලා එළියෙන් හොයන එකක් තියෙනවා. ඇත්තටම එළියෙන් හොයන්න කියලා දෙයක් නැහැ ඇත්තටම. ඔබ ධර්මයේ බවට පත් වුණා නම් ඔබේ දැක්ම ධර්මයට අනුව දකින්න ගත්තා නම් ඔබට තේරුම් යන්න ඕන ධර්මයේ කියලා බාහිරින් හොයන්න දෙයක් නැහැ. අනිත් එක අපිට සුදුසු දෙයක් අපි මේ බාහිරින් බල යනවා. අපිට ගැළපෙන දහමක් හොයා යනවා කොටින්ම කිව්වොත්. ඉතින් ඒක තුල අපි ඇත්තටම දෘෂ්ටිය සහ මතවාදවල හිර වෙමින් ගුරුවරු මාරු කරමින් යන ගමනක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්න බලාගෙන ගියාට පස්සේ ඇත්තටම ගුරුවරයාත් කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ යායේ මාර්ගය පෙන්වන්නට යම් කිසි පිටුවහලක් කරන කෙනෙක් මිසක ඒ නිවනට කවදාවත් ගුරුවරයෙකුටවත් ගෙනියන්න බෑ කෙනෙකුට. මේ සසර යථා ස්වභාවය පෙන්වුම් කරලා දෙන්න පුළුවන්.
ඔය ධර්ම කරුණු කාරණා කියලා දෙන්න පුළුවන්. මේ සසර ආදීනවේ ගැන කියලා දෙන්න පුළුවන්. ඊයරෙන්න කෙනෙක් බලින් ගන්න බෑ ඇත්තටම. මොකද බුදුහාමුදුරන්ට උනත් දේවදත්ත හාමුදුරුවෝ චුන්දසූකර වැනි අයට ධර්මයේ දේශනා කරන්න බැරි වුණා. ඉතින් ඒකයි ප්‍රධානම හේතුව වෙන්නේ. ඔබ තම තමන් විසින් තම නැනපමණින් අවබෝධ කර යුතු ධර්මයක් මෙතන තියෙන්නේ ඇත්තටම. එතකොට ඇත්තටම ධර්මයේ කියලා මේ ගැඹුරෙන් හොයන්න දෙයක් නෑ මෙතන. නමුත් අපි කැමති වෙන්නේ මොකද? ඔබ කැමති වෙන්නේ මොකද? තාමත් මේ ධර්මයේ කියන එක ලොකු බර වචන දාගෙන පටිච්චසමුපාදයද විඥානයද ශූන්‍යතාවයද ඉතින් ඇත්තටම එහෙම ලොකුවට හොයන්න දෙයක් නැහැ. ඔබ ඔබේ ජීවිතයෙන් මේ උපතේ සිට මරණය දක්වා මේ කරන කියන දේවල් තුලින් ඔබ ලැබෙන්නේ මොකද්ද? ඔබ නැවත නැවත මේ සසර ඉපදීම ඔස්සේ ඔබ සැපයක් හොයාගෙන ගිහිල්ලා දුකකට වැටෙන ආකාරය පිළිබඳව මේ මිනිස්සු කරන කියන දේවල් පිළිබඳව ඉතින් අන්න ඒ වගේ ඔබ තුලින්ම මේක දකින්න පුළුවන් නම් මම හිතනවා මේ එතන ධර්මය පහළ වෙනවා ඔබට. එතන ඔබට අවබෝධය පහළ වෙනවා. එතන බුදුජානන් වහන්සේ දේශනා කර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන ඔබ මේ දැනගන්නවා දැක ගන්නවා. ඉතින් අන්න ඒකයි විය යුත්තේ. ඇත්තටම ප්‍රධාන වශයෙන් මොකද අපි උනත් ධර්ම මාර්ගයට එන්නට හේතුවක් හැටියට ගත්තොත් බලාගෙන ගියාට පස්සේ මේ මරණය පිළිබඳව අපි ගැඹුරෙන් පොඩි කාලේ ඉඳන් අපිට දැනෙන්න ගත්තා. ඒතකොට මේ ජීවිතයේ ඉස්කෝලේ යන්නේ මොකටද? මේ විභාග ලියන්නේ මොකටද? මෙන්න මේ මෙවැනි කරුණු කාරණා ඔස්සේ අපි කල්පනා කරන්න ගත්තා. මේකේ අන්තිම කෙරවර මොකද්ද අපිට මේ ජීවිතේ මේ විදියට ගිහිල්ලා. ඊට පස්සේ අපි තේරුම් ගත්ත මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු මැරෙනවා, මිනිස්සු ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. ඉතින් මමත් ඒ ප්‍රවාහයට අහු වෙලා නේද ඉන්නේ. එතකොට මම ඒකෙන් නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ? ඉතින් වගේ ඉතින් මේ සිතීම තුළ අපිට මේ ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, සිත පිළිබඳව, මේ මම කියන සංකල්පය පිළිබඳව මමත්වයේ නිසා මේ හටගන්නා වූ මම මගේ කියන උපාදානය මත බැඳීම් මත මේ හිර වෙලා යන ගමන මහා වෙහෙසක් කියන එක දැනෙන්න ගත්තා. එතකොට නිකන් හිතුවොතින් දැන් යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් මේක මේ මනසින් අතාරින්න කියලා. ඇත්ත කතාව මනසින් අතාරින්නත් ඕන. හැබැයි මනසින් අතහැරිනවා කියලා අපි දැන් දානයක් දෙන්න ඕන කියලා හිතුවොතින් ඕක මනසින් දානි දීලා දෙන්න පුළුවන් වුණාට ඇත්තටම දානි දෙන්න බැරි නම් වැඩක් නැහැනේ. ඇත්තටම අතාරින්න බැරි නම්. ඉතින් ඒක නිසා මේ ඊතර ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඒක අපි තුලින් අපේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න ඕන. මම කියන්නේ එහෙම නෙවෙයි. අපි අතින් යමක් කිලෝ 50ක යමක් බෑග් එකක් අරගෙන ගියත් අපිට ඒක අතට බර දැනෙනවා. හිතටත් බරක් දැනෙනවා. එහෙනම් මේ බෑග් එක අයින් කරොත් අපේ කයත් නිදහස් වෙනවා, අතත් නිදහස් වෙනවා, හිතත් නිදහස් වෙනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලියක්. මොකද බෞද්ධ සාහිත්‍ය තුල අරගෙන බැලුවත් අපිට තේරෙනවා මේ රජකම් තිබිච්ච රජවරු මහා කප්පින මහරජුරුව එතකොට පුක්කුසාති රජවරු විශේෂයෙන්ම අපේ සිද්ධාර්ථ කුමාරයා මේ සක්විති රජ වෙන්න හිටපු කෙනා මේ රජකම පවා දාලා ඇවිල්ලා ඉවර වෙලා තුන් සිවුරයි පාත්‍රයයි අරගෙන මේ උතුම් වූ පැවිද්ද ළඟා කරගත්තා. එතකොට ඒගොල්ලන්ටත් තිබ්බ මේ මනසින් අතැල්ල ඉවර වෙලා නෑ අපි රජමාලිගාවේ ඉඳගෙන මේ වැඩේ කරගන්නවා මෙහෙමයි කියලා හිතන්නේ. නමුත් අද මේ ඇත්තටම මේ අපිට අහන්නට දකින්නට ලැබෙන එකක් තමයි මම අර මෑතකදී දේශනා කරේ සද්ධර්ම ප්‍රතිරූපක නමින් පිරිසක් මෙතන ඉන්නවා මේ ගිහි පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒගොල්ලෝ කියන්නේ නෑ මේක පැවිදි වෙන්න ඕනේ නැහැ. මේ කාම ලෝකේ ඉඳගෙන විවාහ වෙලා දරුමල්ලන් හදාගෙන රස්සාවල් කරගෙන මේ කියන ධර්මයේ දකින්න පුළුවන්. ඒතකොට ධර්මයේ දකින්නයි කියලා අමුතුවෙන් දෙකක් දකින්න නෑ මෙතන. ඔබ රැස් කරගත්ත යමක් තියෙනවා නම්, ඔබ බැඳිච්ච යමක් තියෙනවා නම්, ඔබ උපාදාන කරගත්ත යමක් තියෙනවා නම් ඒ සියල්ලගෙන්ම නිදහස් වුණු තැන තමයි ඔබට නිවනක් තියෙන්නේ. ඔන්න හොඳම තැනක් මේ මම මේ කියන්නේ. හොඳට කල්පනා කරලා බලන්න අහන සියලුම දෙනාම. ඒ කියන්නේ අපි කොටින්ම කිව්වොත් තවත් උපමාවකට කිව්වොත් අපි මනුස්ස ලෝකෙට එනකොට කුඩා ළමෙක් වශයෙන් කිසිම දෙයක් ගෙනාවේ නැහැ. නූල් පටකවත් දෙයක් නැතුව තමයි අපි ආවේ මේ මනුස්ස ලෝකෙට මව් කුසෙන් ඉපදින මොහොතේ.
හොඳයි කවුද ඔය විදියටම යන්න කැමති හිස් අතින් ඔය මනසේ කිසිම බැඳීමක් භෞතික දේවල් කිසි දෙයක් අපි ගෙනාවෙත් නැහැ මානසිකව කිසිම දෙයක් අපි අරන් ආවෙත් නැහැ මම මගේ අම්මා තාත්තා කියලා කිසිම දෙයක් බෝනික්කවත් අරන් ආවේ නැහැනේ මේ සියල්ලම අපි මේ ආගන්තුකව රැස් කරගත්ත දේවල් නේ එතකොට එතකොට යම් කිසි කෙනෙක් රහත් වුණා බුදු වුණා නිවන් දැක්කා කියලා කියනවා නම් ඔන්න තෙන්ටම උපමාවක් වශයෙන් ගත්තොත් මං කියන්නේ මේක උපමාවක් විදියට විතරක් හිතන්න උපමාවක් වශයෙන් ගත්තොත් අර ආපු විදියට යන්න ලෑස්ති වෙන්නේ කවුද මේ ලෝකෙ මොනවා හරි දෙයක් එල්ලිලා නේ ඉදිකට්ටක හරි දෙයක් මේ කියන තැන හිර වෙනවනේ කෙනෙක් ඉතින් අන්නේ වගේ ආපු විදියටම යන්න ලෑස්ති වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනාට අපි කියනවා නික්ලේශී රහතන් වහන්සේ කියලා. එයාට අපි විශේෂණ පදයක් දීලා තියෙනවා පිරිනිවන් යනවා කියලා. අන්න ඒකයි ඉතින් ඔන්න ඔය කතාව බැලුවට පස්සේ දැන් ඔන්න ඕක පිණිස තමයි ඔන්න ඔය කරුණු කාරණා පිණිස තමයි අපි මේ බණ අහන්නේ. ධර්මය අහන්නේ. ධර්මය හෙව්වේ. ඇත්තටම කතාව. ඔන්න මම මූලිකම වශයෙන්ම මේ නිශාන්ත මහත්තයා පෙන්නලා දුන්නා මේකේ තියෙන සැබෑම කතාව. මෙන්න මේකටයි මේ වැඩේ කරන්නේ අපි එතකොට. එහෙම නැතුව මේ අවබෝධය කියලා ඉවර වෙලා මේ විශේෂ මොකුත් යමක් අවබෝධ වෙනව නෙමෙයි. අපිට තියෙන අපි මේ බැඳිච්ච, ලිච්ච, ගැටිච්ච මේ සියලුම තණ්හාවෙන් බදාගත්ත කිසිම දෙයක් අපි සියල්ලම අතහරින දවසටයි අපිට කිසිවන් නොපිහිටන නිර්වාණය මුණ ගැහෙන්නේ. එදාට ඔබට හිස් අතින් පිරිනිවන් පාන්නයි සිද්ධ වෙන්නේ. එතනින් සසර පුනර්භවය අවසන් වෙනවා. එහෙම නැත්තම් යලි මේ දේවල් මත පුනර්භවය සකස් වෙමින් ඉපදෙමින් මැරෙමින් නැවතත් මේ ජීවිතේ හිතකුයි කයකුයි හදලා දුන්නසේම ඊළඟටත් හේතුඵල ධර්මයට අනුව මනුස්ස ලෝකේ හෝ තිරිසන් ලෝකේ හෝ හිතකුයි කයකුයි හදලා දුන්නොත් අර කියන සම්තති මේ උපතට මේ ලෙඩ වෙන එක මහලු වෙන එක වයසට යන එක අර ක්‍රියාවලිය එසේම ඒ හිතට දැනෙන්න විඳින්න සිද්ධ වෙනවා ඒ කයටද හිතටද ඔන්න ඕක තමයි ප්‍රධානම ඉලක්කය මේකෙන් දැනගත යුතු ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මේ ඕනම කෙනෙක් ධර්මයක් හොයන්න යන්නේ දැන් මේ අපි ගත කරන ජීවිතේ ඔය මොකකින්වත් ඔය කියන ඔය සතර නොමේ හම්බෙච්ච නැති නිසානේ තෘප්තිමත් නොවන නිසානේ අතෘප්තිමත් වෙන නිසානේ ඔව් ඒකට ඒ මොකකින්වත් ඒ තෘප්තිය හම්බ වෙන්නේ නැති වෙනකොට අපි යමු වෙනවා ධර්මයක් හොයන්න ඒ මේ ලෝකේ අපි ලබන්න පුළුවන් හැම දෙයකින්ම බලනවා නතර මේක කවදාවත් ඉවර කරන්න බැරි එකක්. ඊට කොච්චර දුන්නත් ඊගාට තව එකක්. ඊගාට තව එකක්. එතකොට අපි අවසානයේට අපිට හම්බෙන්නේ මේ ධර්ම පැත්තෙන් යන්නේ. ඒකයි අපි එතනට එන්නෙම අර ජීවිතේ අර මුද්දටම බැට කාලා ඇති වෙන්නම ජීවිතෙන් මේක කවදාවත් මේක මේ ලබන්න බැරි දෙයක් කියලා තේරුණාට පස්සේ තමයි අපි උතට එන්නේ. අපි අහමිත් එහෙම තමයි. එතකොට ඒ කියන්නේ අපිට මේ එහෙනම් අපි මේක දකින්න ඕනේ දැන් ඔබ වහන්සේ විස්තර කරනවා අපි ජීවිතය තුලින්ම තමයි දකින්නේ අපි ගත කරන ජීවිතය තුනේ තමයි මේක අපි දකින්න ඕනේ. ඔව් ඇත්තටම බැලුවොත් අර මම පොඩි ළමයාගේ උපමාවෙන් පෙන්නපු තැනට ආපු විදියට යන්න ලෑස්ති වෙන්නේ කවුද කියන එක උපමාවකට විතරක් ගන්න. එතකොට අන්නේ දක්වා අපි තුල තියෙන මේ කෙලෙස් ධර්ම උපදින ස්වභාවය තවම නැති වෙලා නැත්තම් ඔබ තම තමන්ගේ හෘද සාක්ෂියට අනුව මේ බැලුවොත් ඇත්තටම මා තුළ කොච්චර හිර වෙලා තව ලෝකේ දේවල් වලට බැඳිලා තියෙනවද කොච්චර මම මේ සසරට මුලා වෙලා තියෙනවද මේ තණ්හාවෙන් මේ අල්ලගෙන ඉන්නවද එහෙනම් යම් දවසක මේ නිවන් දැක්කා රහත් වුණා කියලා කියනවා නම් මේ සියල්ලම අතහැරෙන්න ඕන නේද කියන එක අන්න ඒකනේ වැඩි තියෙන්නේ. තව දෙයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් මේ යම් දෙයක් විඳින්නම ඕනේ නෑනේ ආදීනව දකින්න.
නෑ ඇත්තටම විඳින්නම ඕනේ නෑනේ. දැන් බලාගෙන ගියාට පස්සේ යම්කිසි ලෝකේ මිනිස්සු කරන කියන දේවල් දිහා බලලා ඉවර වෙලා අපිට ඒකෙන් අවබෝධයක් ලබා ගන්න පුළුවන් නේ. ඒගොල්ලෝ කරපු දේ කරන්න යන්න ඕනේ නෑ අපි. දැන් කෙනෙක් ලිඳට පනිනවා. ලිඳට පැන්නයි කියලා අපිත් ලිඳට පනින්න ඕනේ නෑ යන්න. ඒකයි වැඩි තියෙන්නේ. කෙනෙක් ලිඳට පැනලා පනිනවා. අපිත් ලිඳට පනින්න යන්න ඕනේ නෑ. ඌ ලිඳට පනිනව දැකලා ඉවර වෙලා මූ බෙල්ල කඩාගනි මුගේ අතපය තුවාලේ මූ මේකෙන් පැනලා මැරෙයි කියලා අපිට හිතන්න බැරිද? හිතන්න පුළුවන් නේ. අපි ලිඳට පැනලා බලන්න ඕනේ නෑ. ඉතින් අන්නේ උපමාව වගේ මේ මම ඒකයි කිව්වේ 95%ක්ම ඔය අපි විඳපු ආකාරයට ලෝකේ විඳලා නැහැ ඇත්තටම. නමුත් ඒගොල්ලන්ට පුළුවන් මේක. බැරි නෑ අර බාහිර ලෝකේ මේ කාම ලෝකේ ගත කරන මිනිස්සු දිහා බලාගෙන ඉඳලා ඒගොල්ලෝ උදේ රැ වෙනකම් මේ වෙහිසෙනවා. මේ අනාගතය ගැන සිහිනමවනවා. අනාගතයේ සැප හොයාගෙන දුවන විදිය. එතකොට අපි මේ ගැඹුරු ධර්මයක් ඔස්සේ කතා කරන්න ගියාට පස්සේ ඒවත් කියවුණා. මොකද මේ අනාගතය කියලා දැන් අද රස්සාව කරනවා, අද වෙහෙසෙනවා, හෙට ගැන හෙට සැප විඳින්න ඕනේ කියලා. හෙට උදා වුණාට පස්සේ හෙට වර්තමාන වෙනවා. ඊට පස්සේ ආපහු හෙට වැඩ කරනවා අනිද්දා කියලා. හැමදාම මේ අනාගත කෑල්ල ඉස්සරහට දානවා. ඒක හම්බ වෙන තරන්නේ අන්තිමේ අවුරුදු 80 හරි 100 හරි ඉවර වෙන දවස යනකම්ම කරන්නේ ඔන්න ඔය අනාගතේ සැප හොයාගෙන අනාගතේ සැප විඳින්න ඕන කියන දෘෂ්ටිය මත මේ ඇත්තටම හම්බ වෙන භෞතික යථාර්ථය තුළ වර්තමානය තුළ මේ වෙහෙසෙන එක දුක් විඳින එක විතරයි කරන්නේ සත්‍යය. ඉතින් ඒ කතාවම යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තොත් හොඳයි. ඉතින් අපි මේ සැප විඳිනවා නම් මේ ඔක්කොම මේ නවත්තලා සැප විඳින්න එපා. එහෙම නෑනේ එතකොට. එහෙම නෑනේ. දැන් අද වැඩ කරනවා හෙට වෙනුවෙන් අනාගතේ වෙනුවෙන් අනාගතේ සැප විඳින්න ඕනේ කියලා හිතාගෙන යම් කිසි කෙනෙක්. දැන් අපි බලුවොත් සිකියුරිටි ජොබ් එකක් කරන කෙනෙක් කියමුකෝ. ඒ මිනිස්සයා මොකද්ද කරන්නේ? දැන් එතකොට අර කොහේ හරි කූඩාරමකට වෙලා ඔය බත් එක කඩින් ගෙනල්ලා කාලා වතුර ටිකක් බීලා අර කිට් එකක් ගහගෙන නිලැඳුමක් ගහගෙන මේ මිනිස්සයා දැන් මාස් පඩියට ඉතින් වැඩ කරනවා. අනාගතේ සැප විඳින්න ඕනේ කියලා. ඊළඟ මාසෙත් මේ මිනිහා වැඩ කරනවා අනාගතේ සැප විඳින්න ඕනේ කියලා. අන්තිමේ මේ මිනිහා අර ගෙවල් මුර කරපු එකම තමයි කරලා තියෙන්නේ. විඳපු සැපක් නැහැ. අන්න ඒකේ ඇත්ත කතාව. එතකොට සෑම සත්‍යාම ඔන්න කියන තැන තමයි ඉන්නේ. හැමදාම අර අනාගතේ කෑල්ල හම්බ වෙන්නේ නැහැ නේ ඒගොල්ලන්ට. ඒක ඉස්සරහට දානවා. ඒක ඉස්සරහට දාගෙන වර්තමානයේ තුල ඒගොල්ලෝ මේ වෙහෙසෙනවා, මහන්සි වෙනවා, හොයනවා. ඕක තමයි කරන්නේ අපි සංසාරේ පුරාවටම. අපි ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගාණක් ඉපදුනත් අපි කරලා තියෙන ওই ටික තමයි එතකොට. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබ යෝනිසෝ මනසිකාරයෙන් හිතන්න දකින්න මේ ලෝකෙ දිහා බලාගෙන මේ ලෝකේ ඔය වගේ ප්‍රවාහයට අහු වෙලා යන මිනිස්සු දිහා බලලා ඉවරලා ඔබට තේරුම් ගන්න බැරිද ඔබත් ඒකට යන්න ඕනද? ඉතින් අන්න ඒ වගේ මම මේ කියන්නේ 95%ක්ම ඒ ජීවිතේ හරි විදියට මේ ආස්වාදය විඳලා නැහැ. ඒගොල්ලන්ට ඒක නිසා ආදීනවයක් නැහැ. අපිට දැන් නිදහස් වෙන්න බෑ කියලා ඒ පමණක් අය මොකද්ද කරන්නේ? එතෙන්ට ගිහිල්ලා ආපහු හිර වෙනවා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා ආපහු හිර වෙලා මේ ආස්වාදයේ විඳින්න ඕන කියලා ආපහු එතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා ඊට අනුව දැන් දුක සතුටෙන් පිළිගන්නවා. මේක දුකක් කියලා දන්නවා. හැබැයි ඒ දුක වහගෙන ඒ දුක සතුටක් බවට පත් කරගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අභිනන්දන සූත්‍රයේ දුක සතුටෙන් පිළිගත්තොත් දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා. ඉතින් මේ සත්වයා කොතන ඉපදුනත් තිරිසංගත කුලයක ඉපදුනත් ගොබ ගොඩක ඉපදුනත් අන්තිමට වෙන්නේ ඔන්න ඔය ටිකම තමයි. ඒ සත්වයා ඉන්න තැනට අනුව එයා ඒක සතුටෙන් පිළිගන්නවා. ඒක මේකෙන් නිදහස් වෙන්න ඕන කියන එකක් නෑ කිසිම කෙනෙකුට. එතකොට යම් කිසි කෙනෙක් අර විදියට මේ අනිත් අය දිහා බලලා හිතන්න පුළුවන් මේ ලෝකෙ මිනිස්සු කරන්නේ යම්සේද
මේ කරන්නේ මොකක් බලාපොරොත්තුවද කුමක්ද අන්තිමට මේකෙන් ලැබෙන්නේ මරණය කරා නේද මේ යන්නේ අපි කියලා හිතුවතින් අපේ ධර්ම මාර්ගය මං හිතන්නේ නිවන් මාර්ගය වැඩි ඈතක නෙවෙයි කියලායි මම නම් දකින්නේ මම හිතුවේ ඒකයි මං ඒ කාලේ ඉඳන්ම බැලුවේ ඒ විදිහට තමයි මම බැලුවේ අවසරයි ස්වාමීන් වහන්සේ අපි දැන් ඕක තව විදියකින් බැලුවොත් අපේ ජීවත් වීමේ අපේක්ෂාව මොකක්ද කියලා ඒක ගැනමනේ ස්වාමීන් වහන්සේ අපි කතා කරන්නේ. ඔය ඇත්තටම කාටකින් ගැඹුරුම කතාව බැලුවොත් ඇත්තටම අපි ජීවත් වෙන්නේ මොකටද? මොකක්ද අපිට කරන්න තියෙන්නේ කියලා නිකන් බැලුවොත් මොකටද අපි මේ ජීවත් වෙන්නේ? මොකද්දයි මේ රස්සාවල් කරලා මේ විදියට මේ මොකද්ද අපිට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් හොයාගෙනද අපි යන්නේ මේ? කොහොමද හම්බෙන්නේ නැහැ? ඒ කියන්නේ මෙතන මම හිතන්නේ ස්වාමීන් වහන්සේ අපිට ප්‍රශ්නය ආවේ දැන් අපි ඉතලා ලෞකික දේවල් කර ඉඳලා ඊට පස්සේ පරමාර්ථ ධර්මයේ වැඩියෙන් යහුණා ඊට පස්සේ නිවන කියලා එකක් හදාගෙන ඒක හොයන්න ගියා. අන්න ඒක තමයි වැඩේ තියෙන්නේ. ඇත්තටම නිවන මේ අත ළඟ තියෙන්නේ නිවන මම ඒකයි ඊයේත් සාකච්ඡාවේදී ඔබලට කිව්වේ මේක මේ ලොකුවට මේ දඟලලා හොයන්න ඕන එකක් නෙමෙයි ඇත්ත ඒක තමයි. ඇත්ත ඒක තමයි. මෙච්චර දඟලන්න දෙයක් නැහැ ඕකට. ඒක අපි විශ්වයෙන් මනුස්ස ලෝකෙට එවනකොට අපිට ඒ පාර කියලාමයි මට ඒක හොඳට පුරුදුයි මොකද මම මනුස්ස ලෝකෙ ඉපදෙනකොටම මම මේ ලෝකෙට අයිති කෙනෙක් නෙමෙයි මම හරි වෙනස්. ඒ කියන්නේ මට මේක ගැලපෙන්නේ නැහැ මේ ලෝකය. ඒකයි තියෙන්නේ. ඉතින් අපි ඉස්කෝලේ යන හරි කම්මැලි ඉස්කෝලේ යනවා කියන්නේ මරන්න ගෙනියන හරකෙක් මේ මස් මඩුවට ගෙනියනවා වගේ ඉස්කෝලේ ඇදන් ගියේ. ඉතින් පොඩිම කාරේ ගිහිල්ලා ඉවර වෙලා ඔහේ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ ටිකක් පොඩ්ඩක් මේ හයියහක් තියෙනකොට කැලේ පැන්නා. ඉස්කෝලේ ගියේ නෑ අපි. කැලේ ඉස්කෝලේ තමයි ගියේ. ගහේ කොලේ, ඇලේ දොලේ. අපිට නිකමටම කවදාවත් හිතුන්නේ මේ ඉස්කෝලේ ගිහිල්ලා විභාගයක් කරලා අපිට ඒවට ඉගෙනුවා ඉතින් දෙමව්පියෝ. වටේ පිටින් ගුරුවරු ඒගොල්ලෝ ඉගෙනුවා මෙහෙමයි මේ හොඳට ඉගෙන ගන්න ඕන විභාග ලියන්න ඕන. හැබැයි අපිට කවදාවත් හිතුන්නේ එහෙම කරන්න ඕන කියන එක. ඒ වචන ඇහෙනකොටත් අපිට නිකන් අර මේ ණයට අඳුකොල වගේ. මේකේ වැඩි තියෙන්නේ. අපි කැමති නෑ ඒකට. අපි කැමති මේ විනෝදයෙන් ජොලියෙන් කාලා බීලා ගස්තුල බඩ ගාලා ඇලේ දොලේ නටලා ඉන්න ජීවිතේටයි මම පුරුදු වුනේ. ඒ ඔස්සේ මගේ ටිකෙන් ටික ලොකු වෙනකොට මට දැනෙන්න ගත්ත මගේ නිදහස නැති වෙනවා කියන එක. එතකොට මම ආපු කාරණාව නැවත මට සිහියට එන්න ගත්තා. මම විශ්වයේ ඉඳන් මනුස්ස ලෝකෙට පැමිණියේ මේක ඕකට නෙමෙයි. භාවයේ ඕකට නෙමෙයි. ඔබ දැන් ඔය කරන්න හදන්නේ වෙන දෙයක්. මුන් කියන ඒවාට අහු වෙන්න එපා. අන්න මහා ප්‍රඥාවන්තයා. මුන් හදන්නේ මේ උඹ ගොනාට අන්දලා ආපහු පෘථුවියට බඳවන්න. හැබැයි පෘථුවියෙන් මනුස්ස ලෝකේ පහළ වෙච්ච කෙනෙක් නෙමෙයි මම. මම උඩ ඉඳන් පහළට ආපු කෙනෙක්. ඒකයි ඇත්ත කතාව. මොකද අපිට මතකයි අපි ඉස්සර රාත්‍රී යාමේ නිින්දට ගියාට පස්සේ මම ඉන්නේ අහසේ. ඇත්තටම උඩක ඉන්නේ. ඒ ලෝකය මට මතක් වුණා ඇත්තට මේ කාලෙදි මට පෙන්눔 කරා. ඈත අභ්‍යවකාශයේ දිලිසෙන තරුවක් වගේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා මම ඉඳපු ආකාරය. ඒ ඔස්සේ මම නැවත හිතන්න ගන්නකොට මහා කලකිරීමක් මහා මේ පාළුවක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ යථා තත්ත්වයටපත් වෙනවා. පත් වෙනකොට මගේ ළඟ ඉන්නවා අම්මා තාත්තා මේ ඊට පස්සේ පංචායතනය ආපහු මම විවර කරලා බලනකොට මේ ගයක් තියෙනවා පේනවා අඳුරක් පේන්න ගන්නවා මට එළියක් පේන්න ගන්නවා මට මම දැනගත්තා වහුණ තමයි සසරට කියලා මේ මම මේ ඉන්නේ මනුස්ස ලෝකේ දැන් කියලා
ඉතින් නින්දට ගියාට පස්සේ අතන ඉන්නේ. අවදි වුණාට පස්සේ මනුස්ස ලෝකේ ඉන්නේ. ඔබ තමයි ඇත්ත කතාව. හැබැයි පෘථිවියට බඳින්න බෑ ඒගොල්ලෝ. ඒකයි. පෘථිවියට බඳින්න බෑ. මොකද පෘථිවියේ ඉඩ කඩක් නැහැ ඒගොල්ලන්ගේ. අපිට මෙහි සම්බන්ධයක් නැහැ. අපි ටික කාලයකට මෙහෙට ඇවිල්ලා අපේ වැඩේ කරගෙන අපි යන්න ආවේ. අපි මේ උපුලියාගෙන මේ ඉඩ කඩන් දාගෙන මේ කසාද බැඳගෙන ගෙවල් හදාගෙන ඉන්නව නෑ නෙමෙයි. ඒක අපිට දැනෙන්න ගත්තේ. ඉතින් අන්නේ වගේ මේ යම් අය විශ්වයෙන් පහළ වෙනවා මනුස්ස ලෝකෙට. ඊ අය හරි පුදුමයි. ඒගොල්ලෝ හිතන විදිය, ඒගොල්ලෝ දකින විදිය, ඒගොල්ලෝ කල්පනා කරන විදිය. ඒගොල්ලෝ මේ පෘථිවියට සම්බන්ධ පිරිසක් නෙමෙයි ඇත්තටම. ඉතින් නැවතත් බැලුවොතින් අපි අර විදියට කල්පනා කරලා ඇත්තටම අපි මනුස්ස ලෝකෙට ආවේ මොකටද? මොකක් කරන්නද? මොකද්ද මේ කරන්නේ දැන් ඇවිල්ලා? ඔබ ආවේ මේකටද? ඒ ජීවත් වෙන්නේ ජීවත් වෙලා මොකක්ද අන්තිමට ලැබෙන්නේ ඔබට? මං කියන්නේ එක ජීවිතයකින් අපිට අපේ මේ අතීත ජීවිත ඔක්කොම රැවටිච්ච දේවල් අපිට අවබෝධ කරගන්න දකින්න පුළුවන්. අනාගතයේ අපි ඉපදෙන්න තියෙන සියලුම ජීවිත දකින්න පුළුවන්. ඒ මුලාවක් දකින්න පුළුවන් අපිට මේ ආකාරයට අපි හිතන්න ගත්තොත්, දැනෙන්න ගත්තොත්. එයම ප්‍රමාණවත් මම කියන්නේ ධර්මය ඔබ තුලින් දකින්න. ඒකයි. තාම වැදගත් ටිකක් තමයි දැන් මේ කියවෙන්නේ. එහෙම නැතුව අර මේ කොහේවත් යන විඥානයක් ගැන, ශූන්‍යතාවයක් ගැන, මොකක් හරි මහා ගැඹුරු බණක් ගැන කතා කරනවට වැඩිය මෙන්න මේක තමයි නියම දර්ශනය. ඔබට මේ ප්‍රායෝගිකව යමක් හිතන්න පුළුවන්. එතකොට ඇත්තටම මම කවුද? මොකටද මෙහි ආවේ? මොකද්ද මම මේ කරන්නේ? මේක කරලා ඉවර වෙලා මම මොකද්ද මේ අන්තිමට මට ලැබෙන්නේ මොකද්ද? අනිත් එක ස්වාමීන් වහන්සේ අපි සමාවෙක් කරලා හිතුවට අපිට නිවන් දකින්න ඕන කියලා දැන් ඔබ වහන්සේ ඇත්තටම ඊ අර කමටහන දෙනකන් අපිට ඒක කියන්නේ අපි අහන්න ඕන ප්‍රශ්න අපි ඊළඟ මොහොතේ මැරෙන්න කැමතිද නැත්නම් පිරිනිවන් පාන්න කැමතිද කියන ප්‍රශ්නේනේ. කියන්නේ එතන අපි හිර වෙනවා නම් ඇත්තට අපි බොරුවට නිවනක් හොයනවා කියලා හිතුවට ඇත්තටම මේක නෙමෙයි අපි කරන්නේ නේද? ඔය ඉතින් දැන් ඔය කියන තැනත් වක්‍රව ඔය කියන කතාවෙත් මම ඊයේ කියපු ඒ කමතහනෙත් වක්‍රව කල්පනා කරගෙන යම්කිසි කෙනෙක් යටට ගියොතින් මේ සියල්ලම ගැබ්බෙලා තියෙනවනේ ඔය කියන එකයි තුලේ. එහෙමයි. හොඳට කල්පනා කරලා බැලුවොත් හැබැයි ඒක තම නැනපමණට තමයි තේරෙන්නේ කොච්චර මේ කතාවක්ද මේ කියන්නේ. එතකොට ඔබ යම්කිසි දවසක මේ මම කිව්වා නේද අර ආපු විදියටම යන්න ලෑස්ති වෙන්නේ කවුද කියලා හිස් සති. එහෙමයි. එතෙන්ට සම්බන්ධ නැද්ද ඔබ? එතන සම්බන්ධයි. ඉතින් ඒක පිළිගත්ත නම් ලේසි නේද මෙච්චර මේ අපි මේ දේවල් හොයනවට වැඩිය. එහෙමයි. ඒක තමයි ඇත්ත. එහෙමයි. මොකද අතන වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපිට ලෝකෝත්තර ධර්මයේ ඇහෙන්න දිගටම ගත්තට පස්සේ එතනත් නිකන් 아무තු ගතියක් තියෙනවානේ. මේක මට දැන් තේරුණා හරිය මොකක් හරි. දැන් ධර්මයේ නිසා සතුටු වෙනවා. අන්න එහෙමයි. ඔව්. ධර්මයේ නිසා සතුටු වෙනවා.
ඉතින් යම් කිසි කෙනෙකුට කිව්වොත් ඉතින් ඔය ධර්මයේ ටික මං ඊයේ කිව්වේ එකයි මේ ඔක්කොම අතහැරලා දාන්න. අතහැරලා දාලා පින්නම් පාන්න ලෑස්ති වෙන්න. එහෙමයි. අපෝ ඒක නම් කරන්න බෑ. ඒක නම් කරන්න බෑ. තාම නිවන් දැකලා නෑනේ. යන්න බලන්න වැඩි හේතු. අයිති මට හිතෙන සවනස ඒකට හේතුව දැන් අපිට උවමනා මෙතන එක්ක මට ධර්මයේ තේරුණා හරි මොකක් හරි කියලා එකක් බලාගන්නනේ දැන් වහන්සේ අහනකොට පිරිනිවන් පාන සූදානම්ද කියලා පිරිනිවන් පානකොට මට ඒක හම්බ වෙන්නේ නැහැ. ඒක හින්දා අපි ඒකට කැමති නැහැ. ඔව් අන්න ඒකයි වෙලා තියෙන්නේ. පිරිනිවන් පෑමත් තව පොඩ්ඩක් පැත්තකට තැබේවා. ඔය මේ ලංකාවට ආපු වෙලාවක ඔයගොල්ලෝයි ලංකාවේ ඉන්න කට්ටියයි ඔක්කොම ටික මේ මාත් එක්ක මාස 3ක් 4ක් විතර සිරිපාද කැලේ ගිහිල්ලා කුඩැල්ලොත් එක්ක ජීවත් වෙන්න කැමතිද ගල්ලෙනක් අස්සේ? ෆෝන් ටිකත් ඔෆ් කරලා දාලා. හිතලා බලන්න පොඩ්ඩක් මේ නිකම් මම මේ කියන්නේ. එහෙමයි. ඉතින් ඒක නිසා මේක මේ ධර්මයේ කියලා ඔබ හොයන විදියයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. ඒකත් හොයන්නේ ලෞකික විදියට දැන් බලාගෙන ගියාට පස්සේ. ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔව්. නැත්තම් මේක හොයන්න කියන මහ ලොකු දෙයක් නෑ ජීවිත අවබෝධය. මේ ජීවිත අවබෝධය වින්දේ නැති වුණත් මේ ලෝකෙ දිහා බලලා ඉවර වෙලා මේ තේරුම් ගන්න බැරිද අපිට? ඒකයි ඇත්ත කතාව. අන්න ඒක තමයි එතන ප්‍රායෝගික ගතිය අපේ තිබුණේ නැහැනේ. එතන තමයි ලොකුම ප්‍රශ්නය. දැන් වහන්සේ හැමදෙස්සෙම කියන්නේ ආපු දහමක් තුළ ජීවිත අවබෝධයනේ අපිට හම්බ වෙන්න ඕන. අපිට ඒක තමයි නැතිව තිබුණේ. අන්න ඒක ඉතින් වැඩි ඒකත් මම කිව්වා ඇත්තටම නැත්තේ නෑ කිව්වා කුරුවිට දේශනාවල වගේ කිව්වා. නමුත් ඉතින් ඕගොල්ලෝ කිව්වට වැඩිපුර අහන්න කැමති උනේ ඒව නෙමෙයිනේ. ඒකනේ වැඩි තියෙන්නේ. මම බත් දෙන්න ගත්තට ඕගොල්ලෝ කන්න කැමති උනේ තනකොළනේ. ඉතින් මම මොනව කරන්නේ? ඉල්ලපු දේ දුන්නා. ඔව්. ඔය කාලේ මේ මතකයි අර නිට්ටඹු ඉන්න කාලේ කේක කට්ටිය ආව නේද? ඇවිල්ලි ඉවර වෙලා ඒගොල්ලෝ මහා ලොකු මේ පරමාර්ථ බණ ඉවරයක් නැහැ. ඉතින් කියන්න ගත්තට පස්සේ මමත් ඉතින් ඔහේ මේ කිව්වා ඉතින් උඹ කැමති මේකටනේ. හැබැයි ඉතින් මම පණිවිඩෙත් කියනවා වගේ මේ සියල්ල අතහැරිලා මේකයි කතාවත් කියලා කියනවා හැම වෙලාවෙම. මේ කෑල්ල ඇහෙන්නේ අර කෑල්ල ටික තමයි ඇහෙන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් අනිත් අයටත් මේ පිළිබඳව නැගෙන ප්‍රශ්න අහන්න කියන්නේ නැත්තම් නිදිත් දන්නේ. ඕක තමයි ඉතින් ඇත්තටම නියම මේ ඔබට දැන් ඇහෙන්න ඕන මේ කාලේ ඇහෙන්න ඕන හොඳම දේශනාව තමයි මේ ඇහෙන ඇත්තේ මම නම් හිතන්නේ. මේකේ කිසිම ගැඹුරක් නැහැ. ගැඹුරු වචනයක්ක් කියවෙන්නේ නැහැ.
ඉතින් මේ කියන විදියට ධර්මය අහලා ඉවර වෙලා යම් කිසි කෙනෙක් මේ මාර්ගයට බැස්සොතින් මේ අන්තිම කාලේ හරි මාර්ගඵලලාභීන් පැවිදි රහතුන් මේ නැවතත් දැක ගන්න ලැබෙයි. එහෙම නැත්තම් ඉතින් අනාගතේ තව අවුරුදු 100කින් 200කින් විතර මේ අපිට අහන්න ලැබෙයි මේ ගිහි මේ අය මේ මොනවාද මේ ව්‍යාපාර කරන රහතුන් අඹදරුවන් පෝෂණය කරන රහතුන් ඒ වගේ කොම්පැනි දාගෙන ඉන්න රහතුන් වගේ පිරිසක් ඇහි ධර්මයේ වේශේ. මොකද ඒ කාලේ වගේ නෙමෙයි. ඒ කාලේ දර්ශනවාදයේ පිළිබඳ කතිකාවතක් තිබුණේ. අද එහෙම නෙමෙයි. අද මේ එකම බෞද්ධ දර්ශනය පිළිබඳව එකම බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිබඳව ඇතුළෙම ඉඳගෙන එකක් බවට පත් කරගෙන විවිධ මේ දෘෂ්ටීන් මතුවෙනවා. ඒක අපිට තේරිලා තියෙනවා. ඒකයි වෙලා තියෙන්නේ. ඉන්න කුසන් මාත්‍යා අද මේ මුගක්ම වෙලා තියෙන එක දැන් ඇත්තටම කෙනෙක්ට හොයාගන්න බෑ කොයි දහමද අහන්න ඕනේ කියලා. කොයිකද ඇහෙන්න ඕනේ කියලා. එතන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නෑ ඒකට තමයි මේ හොඳම ප්‍රශ්නේ. දැන් මේ දිගෑරෙන්නේ මම හිතන්නේ ධර්ම සංගායනාවක් වගේ එකක් මට හිතෙන්නේ. මොකොත් දන්නවද දැන් මම දකින දෙයක් තමයි මම ලෝකෙ දිහා මට එන වාර්තා වලින් එහෙම නැත්නම් මම දකින දේවල් වලින් මේ කියන අයගෙන් මට ඇහෙන දෙයක් තමයි මේ හුඟක් ගිහි අය මේ පැවිද්ද මේ නිගා කරනවා ඔය කියන්නේ. යම් අය ඉන්නවා මේ ඒක ඔයගොල්ලෝ දන්නවා ඇති පමණක් අය මෙතන අහන් ඉන්න කට්ටිය වුණත් මේ ගිහි වේශය ගත්ත ඒ කියන්නේ ගිහි අය මේ හුඟක් ඉන්නවා ඒගොල්ලෝ පැවිද්ද විවේචනය කරනවා නෑ මේක දකින්න පැවිදි වෙන්න ඕනේ මේ කිසිම දෙයක් අතාරින්න ඕනේ මේවා තුල ඉඳගෙන මේක දකින්න පුළුවන් මේගොල්ලෝ මේ කය නිවන් දක්වන පිරිසක් අද බිහි වෙලා ඉන්නවා සමාධි භාවනාවක් මොකක්ද හෝ භාවනාවක් දීලා ඉවර වෙලා ඉතින් මෙන්න මෙතන ලොකු හානියක් සිද්ධ වෙනවා මේ දැනටමත් මේ සද්ධර්ම ප්‍රතිරූපක පහළ වෙලා ඉවරයි. මොකද බුදුජානන් වහන්සේ අතීතයේදී දැක්ක මේ අද වෙන කතාව. අතීතයේ දැක්ක කියලා කියන්නේ බුදුජානන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අනාගතේ රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා කියලා කියනවා ඉමිටේෂන්. ඒ කියන්නේ ඒක හොයාගන්න හරි අමාරුයි කෙනෙකුට. මොකද මේක ඇතුළෙම ඉඳලා මේක වෙන්නේ. ඉතින් ඒ වගේ යම් අය ඉන්නවා මෙතන මේ සිවුරු ඇරලා එන්න අපේ ළඟට. ඔය සිවුර දාගෙන මේක කරන්න බෑ කියලා යම් අය මේ පැවිදි වෙච්ච හාමුදුරුවරුන්ගේ සිවුරත් ගලවලා ඉවර වෙලා මේ අර මිත්‍යා දෘෂ්ටික ඔහුගේ මතිමතාන්තර දේශනා කරලා ඉවර වෙලා මේ ශාසනය විකෘති කරන්න අනාගතේ කෙලසල දාන්න හදන පිරිසක් අද පහළ වෙලා ඉන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම ඇත්තටම මේ දේශනාව දේශනා කරන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ. ඉතින් මේ ආරාමයේ තුල පවා ඉඳපු යම් අය පිරිස්සේ ඒවට යොමු වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් ඒ ඔස්සේ තමයි මම විශේෂයෙන්ම මේක මේ ඇත්තටම ධර්ම සංගායනාවක් වගේ මේ දවස්වල මේ කරන්න ලෑස්ති වුණේ. මට විශේෂයෙන් මතු කරලා දෙන්න ඕන මේ යම් කිසි කෙනෙක් ඇත්තටම මම කියනවා නම් රහත් තුනේ නැතත් කමන්නේ. මුකුත් තුනේ නැතත් කමන්නේ. රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගත්ත පින්නිවන් පෑව එයාගේ ගමන ඉවරයි. නමුත් අනාගතයේ මේ මැසේජ් එක ගෙනියන්න හරි ඉන්න හාමුදුරුවෝ ටික එදා බැලුවතින් එදාර බැමිණිතියා සාය වේදාවේ අර ත්‍රිපිටකයේ වැටකේ යයිස්මු බිබී ආරක්ෂා කරා වගේ මේක ගෙනාපු නිසා තමයි අදටත් මේ වචනේ හරි තියෙන්නේ. මේ බෞද්ධ කියන දර්ශනය හරි තියෙන්නේ. ඉතින් යම් දවසක මේ ඒකත් නැති කරන්නයි මේ හදන්නේ මෙතන. ඉතින් ඒක නිසා රහත් උනේ නැතත් කමන්නේ. මේ මැසේජ් එක හරි ඉතුරු වෙන විදියට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒක තමයි මේ ශාසනයට කරන එකම පිටුවහල. මොකද අද වගේ කාලෙක
අද වගේ කාලෙක. මොකද මේ විදියට යන්න ගියොත් තව අවුරුදු 100ක් විතර යනකොට අර සංඝවේද ගුරු ගෝවිකම් කරු කියන ටිකෙන් සංඝ කියන භික්ෂූන් කියන පිරිස, ඒ කියන්නේ පැවිදි චීවරේ දාගත්ත පිරිස නැති වෙලා යයි. ඊට පස්සේ දිව්‍යතල කම්පා වෙන්න ගනී. දිව්‍යතල කම්පා වෙන්න ගන්නවා. ඒ දිව්‍ය ලෝකෙට එන පිරිස අඩු වෙනවා. මේ අසත් ධර්මය, මිත්‍යා දෘෂ්ටිය ලංකා ධර්මීතරේ රජ වෙනවා. පහළට යන පිරිස වැඩි වෙනවා, සතර අපාගත වෙන පිරිස. ඇයි මේගොල්ලෝ මේ බුද්ධ ශාසනයට මේ නිගා කල්ලා ඉවර වෙලා අපාගත වෙනවා. ඉතින් ලෝකය මේ තව තවත් විකෘතියක් බවට පත් වේ. කොරෝනා නෙමෙයි ඊට වැඩි වෛරස් තව තව අනාගතේ වෙන්න ගනී මේ විදියට ගියොත්. ඉතින් ඒක නිසා මේ ඔය අහන් ඉන්න සියලුම දෙනා වුණත් බලන්න මේ දේවල් ඔබත් අහලා ඇති. ඉතින් ඒක නිසා නැවත නැවතත් අපි මේ පිළිබඳවම කතා කරන්නේ. මොකද මේ ධර්මයේ තියෙනවා, ධර්මයේ කිසිම අඩුවක් නැහැ. ඒ සත්‍ය ධර්මයේ කොහොමද තියෙනවා. නමුත් මේක වෙනත් මිත්‍යා අදහස් දාලා ඒ ධර්මය අවබෝධ කරන්න ඉන්න පිරිස විකෘති මානසිකත්වයට ඇද දැමීම ලොකුම පාප කර්මයක් බවටයි මට තේරෙන්නේ. ඒකයි තියෙන්නේ. නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒකයි විතර තියෙන්නේ. ඒ බවට අනාගතයේ බිහි වෙන પરම්පරාව පවා ගියොත් අනාගතේ තව අවුරුදු 100ක් 200ක් යනකොට හාමුදුරු කෙනෙක් හොයා ගන්නවත් නැති වෙයි. මිනිස්සුන්ට දාන වේලක් බෙදලා මේ පිනක් කාර්ය රැස් කරගන්න නැති වෙයි. ආන්න ඒකයි මෙතනින් වෙන්නේ යන්නේ. මොකද ඇත්තම සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට එක්ක කරන්න තියෙන්නේ පිරිනිවන් පාන එක. අන්තිමට. එහෙම නැත්තම් පැවිදි වෙන එක කරන් තියෙන්නේ. දැන් පැවිදි වෙනවයි කියලා පැවිද්ද නැති වුණොත් මේ හේතුඵල දහම් බුදුජානන් වහන්සේ හදලා දීපු මේ ප්‍රතිපදාව. මේක වෙනසක් තියෙනවා. දැන් රහත් තුනත් යම් කිසි කෙනෙක් සම්මත ලෝකේ තමයි එයා ජීවත් වෙන්නේ. එතකොට ඔක්කොම කලිසම් ඇඳගෙන මේ සරන් ඇඳගෙන ඉන්න ගියොත් දැන් එතකොට මේ මං කියන්නේ අපේ සම්මත නීති පද්ධතියක් තියෙනවනේ මෙතන සම්මතේ. දැන් පොලිස් කාර්යය, හමුදා කාර්යය කියලා අපි කියන්නේ යුනිෆෝම් එකක් එයාට දීලා තියෙනවා. එහෙම නැතුව දැන් මේ සරමක් ඇඳගෙන කලිසමක් ඇඳගෙන මේ යම් කිසි හොරෙක් හරි මොහකට හරි අල්ලන්න කියලා ගියොත් ඒ මිනිහට ගුටි කාලා ඉන්නත් පුළුවන් තමයි. නමුත් අර නිල ඇඳුම දකින්නකොට මේගොල්ලෝ දකිනවා මේ ඉන්නේ පොලිසියෙන්, මේ ඉන්නේ හමුදාවෙන් කියන එක. ඉතින් ඊට අනුව ලෝක ධර්මතාවයට අනුව මේ විදිහට රැකිලා තියෙනවා. අනිත් එක මේ නිවන් දැක්කොත් යම් කිසි කෙනෙක් මේ සියල්ල අතහැරනොත් ඒ කෙනාට මේ ස්වභාව මේ ලෝකයේ තුල හොයාගෙන ජීවත් වෙන්න ඕන කමක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ රස්සාවක් කරලා යාට යාව ජීවත් කරන්න කියලා මේ සිතක් හැදෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ අර සුන්දර පැවිද්ද හදලා දීලා තියෙන්නේ. ඒක අතීත බුද්ධ ශාසනවල පවා තිබිච්ච ප්‍රතිපදාවක්. තාපස ප්‍රයෝජාව ඒකට ඇඳුමක් ඒගොල්ලෝ පාවිච්චි කරා. අපේ බුද්ධ ශාසනයට අනුව අපි පාවිච්චි කරනවා සිවුර, පාත්‍රය. එතකොට සිවුරයි පාත්‍රේ, තුන් සිවුරයි පාත්‍රේ තිබ්බොතින් මේ අවබෝධ කරගත්ත අතහැරිච්ච කෙනාට ප්‍රධාන ලෙඩ එකයි තියෙන්නේ, තමයි බඩගින්න, කුසගින්න කියන එක. ඒක සියලුම සත්‍යයන්ට පොදු ධර්මතාවයක්. සබ්බේ සත්තා ආහාරත් ටිකා. ඉතින් මේක හොයාගෙන කන්න ඕන කියන එකක් නැහැ මේ අවබෝධ කරගත්ත මුනිවරයෙකුට, රහතන් වහන්සේ නමකට. එයා හිඟා කන කෙනෙක්. ඇත්තටම සිංගමන් යන කෙනෙක්. අච්චරාර මේ දේවල් තිබිච්ච, සුද්ධෝදන මාලිගාව තිබිච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ හිඟා කාලනේ ජීවත් වෙන්නේ. ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක් ඇත්තටම. ඒ ජීවිතය. ඉතින් ඒකත් නැති කරන්න තමයි මේ ධර්මය විකෘති කරමින් යන ප්‍රතිපදාව තුළ අද සිද්ධ වෙන්නේ. ඉතින් මම කියනවා මේක අහගෙන ඉන්න සියලුම මේ ලංකාවේ ඉන්න හාමුදුරුවන්ටත් මේ ආරණ්‍ය වාසී හාමුදුරුවන්ටත් මේ වෙලාවේ ඇත්තටම පෙළ ගැසෙන්න ඕන. මේ සියලුම දෙනාම පෙළ ගැසිලා තමන් මෙන්න
විකෘති මතිමතාන්තර දන්න සද්ධර්ම ප්‍රතිරූපක වෙනස් කරන්න ඕනම දෙයක් කරන්න කියලා. මොකද ඒක තමයි මේ අනාගතය වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ. කුසන් මහත්තයා කතා කරන්න. බලමු අපි තව කවුරු හරි ඉඳන්නේ. නෑ කුසන් ඉන්නවද? කිසි ගානක් එකතු වෙලා කාට හරි ඕන කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා ස්වාමීන් වහන්සේත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙන්න. මේක ඔබේ ප්‍රශ්නයක්ම විතරක් නෙවෙයි මම කියන්නේ ශාසනීය වශයෙන් ප්‍රශ්නයක් විදිහටත් කතා කරන්න පුළුවන්. මම දැන් මේ කතා කරන ටික කතා කරපු ටික හරහා ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ගිහියෙකුයි දැන් පැවිදි උත්තමයෙකුයි අතර විශාල වෙනසක් පෙන්වන්නේ ඔතන ඔය ස්පර්ශය, කාය ස්පර්ශය පැවිද්දට ගියාට පස්සේ ඔය සිවුරු තුලින් මේ විනය, ඒ සීලය එතන රැකෙනවනේ නේද? නිරන්තරයෙන්ම දැන් අපි ඇහෙන් ගන්න ස්පර්ශ වලට දැන් ගිහියෙක් කියලා නෑ, ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා නෑ, ඒ දෙකට ගැටෙන්න පුළුවන්. ඒක කන, නාසය, දිව මේ ටික ඒ විදිහටම වෙන්න පුළුවන්. නමුත් කාය ස්පර්ශය කියන එක පැවිද්ද තුල එතන මේ හිතුවත් නැතත් සිද්ධ වෙන සීලයක් තියෙනවා නේද? රැකෙන සීලය ස්වාමීන් වහන්සේ. ඒක හරි බලවත් වෙනවා නේද මේ ගමන යන්න ඉස්සරහට? ඔව් ඒක බලවත් වෙනවා. නමුත් මම හිතුවේ ඔබ වෙන දෙයක් එකකින් අදහස් කරන්න ගියා කියලා. නමුත් ඒ දේ කියවෙනව නම් හොඳයි මේ වෙලාවේදී. මේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් ගිහියෙක් හැටියට අපිව හිර වෙන්නේ ඔන්න කාය ස්පර්ශයත් එක්කම. ඔය කයින් කරන දේවල් එක්කනේ අපි මේ ගිහි ජීවිතේ ඉන්න අපිට ආසයිනේ. ඉන්නේ හිතෙන්නේ. ඔව් අනිත් එක මෙහෙමයිනේ දැන් යම් කිසි කෙනෙක් හිතනවා මේ පැවිදි වුණාට පස්සේ එහෙම නැත්තම් මේ කියන සිවුරු පෙරවගත්තට පස්සේ මේ නිදහස අහිමි වෙනවයි කියලා. ඒ නිදහස අහිමි වෙනවයි කියලා කියන්නේ ඒ කෙනා තවම අර කාමයට, කාම ලෝකයට අනුගත වෙලා සිටින නිසා තමයි. එතකොට බලන්න මේ කෙලෙස් අඩු වෙන්න කෙලෙස් නැත්ත අඩු වෙන්න ඒ කෙනා පැවිද්දට තමයි යොමු වෙන්නේ. ඒ කෙනාගේ නිදහස බවට පත් වෙන්නේ එතකොට මේ සුන්දර පැවිද්ද. ඊට පස්සේ කෙලෙස් සම්පූර්ණයෙන්ම අඩු වුණාට පස්සේ ඒ කෙනාගේ නිදහසම තියෙන්නේ පැවිද්ද තුල. ඒක මම අත්දකින්න දෙයක්. ඒකයි එතන ප්‍රධාන වශයෙන් මේ වෙලා තියෙන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් නෑ මේ පැවිදි වුණාට පස්සේ අපිට නිදහස සීමා වෙයි, නිදහස නැති වෙයි කියලා ඒ කෙනාට හිතෙන දෙයක්. ඒ කෙනායි කෙලෙස් වලට හිතෙන දෙයක්. ඒ කෙනා තාමම කාම භූමිය පරිහරණය කරන කෙනෙක් නිසා. නමුත් මේ කාමය සම්පූර්ණයෙන්ම කෙලෙස් නිවෙන්න ඒ කෙනාගේ හිත සැහැල්ලුවකටපත් වෙනවා, කය සැහැල්ලු වෙනවා. ඒකෙන් ඒ කෙනාගේ කෙලෙස් සම්පූර්ණයෙන්ම පිරිනිවිච්ච දවසට ඒ කෙනාට අර කියන ගිහි ජීවිතය කියන එක මහා බාධාවක්. ඒකේ ඉන්න රැඳෙන්නේ නැහැ ඇත්තටම. පැවිද්ද තමයි සුන්දර.
ඒක දැන් ගියෙක්ටයි පැවිදි ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක්ටයි මේ ගමන් දෙකේ වේගයත් ඔන්න ඕක නිසා වෙනස් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. ගියෙක්ට ওই බාධා ටික ඔක්කොම තියෙනවා. ඉස්සරහින්. ඔව්. දැන් ගිහියා පිළිබඳව ගත්තොතින් මේ එයාට මොනරගේ උපමාව ගන්නවා ඊට පස්සේ පැවිද්දට හංසෙක් වගේ. ස්වාමීන් වහන්සේ එතන තා පොඩ්ඩක් විස්තර කරොත් මොකද දැන් මේ ඉස්සරහට මේ ශාසනය රැකෙන්න නම් ඇත්තට පැවිද්දට ඇතුල් වෙන අය වැඩි වෙන්න ඕනේ. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. පැවිද්දට ඇතුල් වෙන අය වැඩි වෙන්න තමයි මේ ශාසනය බැබලෙන්නේ ඇත්තටම. මම කියන්නේ ඒකයි. මේ පැවිද්දට ඇතුල් වෙන අය නිවන් දැක්කේ නැති වුණාට කමක් නැහැ මම මේ කියන්නේ. නිවන් දකින්න හරි මේ ධර්මය මේ කියලා අන්තිමේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාසව කණ්ඨක භික්ෂුව පහළ වෙනවා මහණෙනි අනාගතේ කියලා. ඒක හරි මං කියන්නේ ඒකත් බුදුහාමුදුරුවෝ වර්ණනා කරා නම් එහෙනම් මම කියන්නේ නිවන් දැක්කේ නැති වුණාට කමන්නේ මේ පැවිදි පිරිස හරි ඉන්නවනේ. මේ ශාසනයේ මැසේජ් එක තියෙනවනේ. ඒ අන්න ඒකනේ වෙන්න ඕනේ මෙතන. තමයි ස්වාමීන් වහන්සේ මේ කතාව දිගටම ආගෙන තේරුනේ. දැන් අපි මේ සම්මතයේ මිනිස්සේ කුමක්කෝ මේ ලෝකෙත් ගැටිලා හේතුවක් ඇති කරගෙන ඔහු තමන්ගේ ජීවිතේ නැති කරගන්න තැනට වැටෙනවානේ. අපි දැකලා තියෙනවා දෙකින් තියෙනවා. එතන ඒ කියන්නේ මමත්වයේ නිසා ඇති කරගෙනනේ ලෝකයේ සියල්ල මේ මොහොතවල ඔහු මේ අත්තරින්න තීරණය කරන්නේ. එතන ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ අර මේ මම දාලා මේ අපි ඉන්න තැනට වඩා මම හිතන්නේ එතන කිට්ටු කියලා හිතනවා. එයා එතන පොඩ්ඩක් සියපැවතුන යම් තාත්තුරකට මම හිතන්නේ එතන තමයි මම තැන කියලා මට හිතෙනවා. මට මේ පැහැදිලි වුණේ නැහැ. අපෝ ඒක අපෝ කියන්න ඔබ මෙතන දෘෂ්ටියක් තියෙනවා වගේ මට තේරෙනවා. විස්තර කරන්න. දැන් නෑ ඔස්ට්‍රේලියාවේ මම කිව්වේ මම එනවා හොඳට ස්වාමීන් වහන්සේ. ඇහෙනවා. නැවත කෙටියෙන් විස්තර කරන්න. දැන් මේ අපේ මේ සම්මතය තුළ මිනිස්යාගේ කුමක් හෝ හේතුවකට තමන්ගේ සීදීවි හානි කරගන්න තියෙන කරගන්න කියලා ඔව්. එතන ඔහු එසේ කරන්නේ මමත්වයේ හේතු කොට කරන්නේ. කියන්නේ මොකක් හෝ කාරණයක් එතකොට. එතන මම කියන්නේ අර බාහිර ලෝකයේ ඔහු අත්හින තීරණය කරනවා යම් කිසි කාරණාවක් හේතු කරගෙන. කියන්නේ ඔහු බණකුත් අහලා නැහැ. ඔහු මේ ධර්ම දන්නේ නැහැ. මේ සම්මත ගැටීම හේතු කරන ඔහු ඒ සිතුවිල්ල උඩ උදා වෙන්නේ. අමස්වානසේ එතනදී මම හිතන්නේ කෙස් ගහක වගේ පොඩි පාදරයක් ඉන්න ඔහු එතන 100ක් කොට 100 පවත් කරන මේක නෑ ඒක වැරදි මෙහෙමයි. දැන් ඒ කෙනා ඇත්තටම සිය දිනසා ගන්න යන්නේ මේක ඇහෙන ඕනකම කෙනෙකුට තේරෙන්න පුළුවන් මේක කියන්න දෙයක්වත් නෑ ඇත්තටම. එතෙන්දී ඒ කෙනා සිය දිනසා ගන්න බෙල්ල වැලදා ගන්න වස බොන්නේ ඒ කෙනා මේ Tamanට නොලැබීම නිසා කැමති දේ නොලැබීම නිසා එහෙම නැත්නම් ෂොක් එකක් ඇති වෙලා බූට් එකක් ආවා මොකක් හරි නිසා එතන දේශ සහගත හිතක් සකස් වෙන්නේ එතන. එතකොට ඒ කෙනාට මේ නිවන තියා මේක මේ කිට්ටුවටවත් යන්න බැරි කෙනෙක් අද අඳුරකම ඉපදෙන්න ඉන්න කෙනෙක් ඒ කෙනා. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි මම කියන්නේ එන්නේ මොහොතේදී මම කියන්නේ ඔය ස්වාමීන් වහන්සේට මේ තාක් කිසිදාක අහන්න නැති ස්වාමීන් වහන්සේ අපි දැන් දේශනා කරන මේ පරමාර්ථය කියන වචනේ ඒ තැනදී ස්වාමීන් වහන්සේ වුණොත් උට ඒ තැනදී මම කියන්නේ ඒ තැනදී උට ඒ මොහොතේදී අහන්න ලැබෙනවා. ඒක මොහොතක මේක අහන්න ලැබෙනවා. හොඳයි 100ට මම ඒ සාහිත්‍ය උට ලොකු දෙයක් කරන්න දෙයක් නෑ මොකද මේ උට ඒ වෙලාවෙම බාහිර අත්හැරලා තියෙන්නේ. කියන්නේ තම පොඩි හේතුවක් නිසා උතන තියෙන්නේ ඒකට එතන. නෑ අත්හැරිලා නැහැ ඇත්තටම. බාහිරේ අත්හැරිලා කියන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒක මේ අහමින් අනිත් අයටත් තේරෙන්න ඕන. මම මේ කියන කතාව අත්හැරිලා නෙමෙයි ඒක කරන්නේ. හැබැයි වක්‍රව මෙතෙන්දී මම කියනවා 100ට එක්කෙනෙක් වගේ ගත්තොත් 100ට එක්කෙනෙක් වගේ ගත්තොත් මේ වෙලාවේ අපි හිතමු ඒ කෙනාට කුසලයක් තිබිලා පිනක් තිබිලා මේක තේරුම් ගන්නවා කියලා මම නම් හිතන්නේ ඒකවත් වෙයි කියලා. මොකද ඒ තීරණයට මෙයා යන්නේ දේශසාගත හිතක් ඇති කරගෙන
ඉතින් ඒක නිසා ඒක ගැලපෙන්නේ නැහැ ඇත්තටම. එහෙමයි අපේ එහෙමයි. ඒක ගැලපෙන්නේ නැහැ. අහන් ඉන්න කට්ටියටත් ඒක එහෙමම තේරෙන්නේ නැති නේද? මොකද කෙනෙක් සියදිවි විනාසා ගන්නේ මේ තමන්ට කැමති දෙයක් නොලැබීම නිසා. කැමති කෙනෙක් අහිමි වීම නිසා. ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා. අප්‍රියයන් හා එක්වීම නිසා. එහෙනම් මේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි එයා සියදිවි විනාසා ගන්න යන්නේ. ඒක එතකොට ආවේගශීලී බවක්. ඒක එතකොට මත්වීම් ස්වභාවයක් ඇත්තටම. ඒක දේශ සහගත ස්වභාවයක් ඇත්තට. එතෙන්දී අපිට අරකට දාලා ඒක බලන්න බෑ. හැබැයි කෙනෙක් වගේ හිතිය මම කියන්න පුළුවන් වක්‍රව යම් කිසි තැනකදී ඒ කෙනාට කුසලයක් හරි පිනක් හරි තිබ්බොතින් ඒ ජීවිතය ගැන අවබෝධයකටපත් වෙන්න. ඒක වෙනම පැත්තක් ඒකේ තියෙන්නේ. ඉතින් ඒක මම ඒක ස්වාමීන් වහන්සේ මම විමසුවේ. මම මේ පැත්තයි බැලුවේ. ඒක 100ට එක්කෙනෙක් කෝටියකට එක්කෙනෙක්වත් මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. මොකද ඒ කෙනා ඒ තීන්දුව ඒ තීරණය ගන්න ඒක නිසා. එතකොට අපි හිතමුකෝ මේ ඔය දැන් සියදිවි නසා ගන්න යන මොහොතේදී අපි හිතමුකෝ එයාගේ මේ යම්කිසි මේ මොකක් හරි දෙයක් නොලැබීම නිසා නේ යා දැන් එතකොට සියදිවි නසා ගන්න යන්නේ. හොඳයි. ඒ සියදිවි නසා ගන්න බෙල්ලේ වැල දාන මොහොතේදීම එයාට ඒ දේ ලැබුණොත් මොකද කරන්නේ යා? ඔය එතන වෙනස් වෙනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙන්නේ. ඒකට ඒක සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. ඒක සාර්ථක නැහැ. එහෙම ඒක හරියට අර මෙන්න මේ වගේ උපමාවක්නේ. අර බුදුහාමුදුරන් කාලේ හිටියා නිර්වස්ත්‍ර මේ තාපස පිරිසක් නිගණ්ඨනාත පුත්ත. ඉතින් ඒ කාලේ හිටිය මිනිස්සු හිතාගත්ත මේ තමයි රහතන් වහන්සේලා. මොකද මේ කිසිම නූල් පොටක්වත් අඳින්නේ නැහැ. නූල් පොටක්වත් අඳින්නේ අලු ගාගෙන හෙළු ඇල්ලෙන් මොන පිල් කලඹකුත් ඇඳගෙන මේ මොන පිල් කලඹකුත් අරගෙන අතු ගාගෙන තමයි යන්නේ. පරම අවිහිංසාවාදී. ඒ කියන්නේ සතෙක්ව පෑගේ කියලා පාත් වෙලා හෙළුවෙන් මේ මොන රුපියල් කලඹක් අරගෙන අතු ගාගෙන තමයි පාර දිගේ යන්නේ. ඉතින් අර අන්ධ විශ්වාස තියෙන මිනිස්සු හිතාගත්තා මෙන්න රහතන් වහන්සේලා. මෙන්න බුදුරජාණන් වහන්සේ කවුද? බුදුහාමුදුරුවෝ මේ සිවුරු පෙරෝගෙන මෙන්න රහතන් වහන්සේලා. ඔය රහතන් වහන්සේලා නේ මේ ඉන්නේ නියම රහතන් වහන්සේලා කියලා. අර මෝඩ මිත්‍යා දෘෂ්ටික පිරිස අර නිගණ්ඨනාත පුත්තට ඇතුළු පිරිසට කියන්න ගත්ත රහතන් වහන්සේලා කියලා. ඒ වගේ කතාවක් තමයි අර ඔකත් ඉතින් බැලුවට පස්සේ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඔව් ඒක වෙන්නේ නැහැ කවදාවත්. දැන් පමණක් අය මෙහෙමත් ඉන්නවනේ නිකන් හිතන්න මම මේක මතක් වෙච්ච එක හොඳයි ඇත්තටම. දැන් ඔන්න මේ යම්කිසි මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට ගෑණි දාලා ගියා. ගෑණි දාලා ගියාට පස්සේ බනහන මිනිස්සු නැද්ද? ඊට පස්සේ ආපහු ගෑණියෙක් ලැබුණට පස්සේ බන අතාරින මිනිස්සු නැද්ද? මේ මන් දැකපු ඒවා මම මේ කියන්නේ. මන් දැකපු මේ ලෝකේ මන් දැකපු දේවල් මම මේ කියන්නේ ඇත්තටම. එතකොට එයා බන හෙව්වේ එයා නොලැබීම නිසා අර කියන මේ තැවුල නිසා. ඒ කියන්නේ තමන්ගේ ගෑණි දාලා ගියාට පස්සේ එහෙම නැත්නම් මිනිහා දාලා ගියාට පස්සේ එයා ධර්මයට එනවා හොයන්න සසර කරකින්න කියලා. ඊට පස්සේ යම් කිසි විදියකින් ටික කාලයක් බණ අහගෙන යනකොට ධර්ම මාර්ගයේ භාවනා කරගෙන යනකොට එයාට මේ තව ගෑණියෙක් හරි එහෙම නැත්නම් ඒ ගෑණි හරි ආපහු සෙට් වෙලා ගත්තොත් ඒක නා ආපහු අර පුරුදු තත්ත්වයටපත් වෙනවා. එහෙමත් වෙනවා. ඒකයි වැඩි තියෙන්නේ. හැබැයි අපි කියන මේක එහෙම දෙයක්වත් නෙවෙයි මේ. ඒකයි. මොනකයි වැඩි තියෙන්නේ. මිනිස්සු හිත වෙන තැන් තමයි ඔය. මොකද මං ගාවටත් යම් අය ආයේ කාලේදී ආවා. ආවට පස්සේ මං ඉතින් මේ මට ඉතින් ඇවිල්ලා කියනකොට මං තේරුම් ගත්තා මෙයාට මේක තියෙන්නේ මේක තමයි. ප්‍රශ්න කියලා. ඊට පස්සේ ටික කාලයක් බලාගෙන ගියාට පස්සේ මේ ටික කාලයක් ගියාට පස්සේ මෙන්න මේ ආපහු මේ වෙනස් වෙලා. මං ඉතින් මට ආපහු හම්බුනාට පස්සේ මං ඇහුවා දැන් කොහොමද ඉතින්? දැන් බැන්දානේ ආපහු. බැන්දද කියලා මං අහනවා. දැන් ප්‍රශ්න ටික හරියට කොට දැන් නිවන් දැකලා ඉන්නේ. ඒක තමයි යාගේ නිවන. තේරෙන්නේ? මොකද ඇත්ත කතාව. නරින් ගුරු දීලා මිනිස් ගත්තා වගේ.
එහෙමත් බන හොයන පිරිසක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ දැන් මේ ලෝකයේ මේ දහමක් නොදන්න අයටත් දැනෙනවානේ දුක. දැන් දහම දැනෙන අයටත් දන්න අයටත් දුකක් දැනෙනවා. එතකොට දැන් ඔන්න ඔය දැන් අපි හිතමුකෝ දැන් මේ මෙලෝ දහමක් කිසිම ආගමක් නැති දහමක් කියලා කිසිම අදහන් නැති අයටත් දැන් මේ ප්‍රියංගෙන් වෙන්වීමේ කියන දුක දැනෙනවා. එතකොට ලැබීමේ දුක දැනෙනවා. එතකොට මේ ඔය කියන ඔක්කොම දුක් ටික දැනෙනවා. හැබැයි ඒගොල්ලෝ වටහා ගත්ත දහමක් නැහැ. නමුත් දැන් මේ දහමේ යන අයට ඔය වගේම දුකක් තේරෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඔන්න ඔතනදී මේ දහම තේරිච්ච කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙනවානේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඔය න්‍යාය තේරෙන්නේ මේ දහම ඇහිච්ච කෙනෙක්ට කියන. ඒතකොට එතන තියෙන වෙනස පොඩ්ඩක් විස්තර කරලා ස්වාමීන් වහන්සේ. මෙහෙමයි දැන් පිට රටවල් වල අපි බැලුවොතින් ඒ සුදු ජාතිකයන්ට ඒගොල්ලන්ටත් ඔබ කිව්වා වගේ හරි ඉස්සෙල්ලා මේ දුක දැනෙනවනේ. ඇත්තටම ඔබට මේක මම කියන්නේ ඉස්සෙල්ලා මම වචනේ මේ පැත්තේ හංග ගන්නම් පොඩ්ඩකට මේ ඔබට දැනෙන්නේ නැද්ද ඇයි ඒගොල්ලන්ට මේ ධර්මයක් ඇහෙන්නේ නැහැ මේගොල්ලෝ ඒගොල්ලෝ ඒ ගැන හිතන්නේත් නැහැ මොකද්ද මේකට හේතුව කෙටියෙම කිව්වොත් ඇත්තටම මේගොල්ලෝ අනාගතයක් කියලා වැඩි හොයාගෙන යන්නේ. එදා ජීවත් වෙන ඒ මොහොත ජීවත් වෙනවා. හරි ඒ මොහොත ජීවත් වුණත් මං කියන්නේ ඒගොල්ලෝ මේකේ නිදහස් වෙලාද? නෑ නිදහස් වෙලා නෑ. එහෙනම් මොකද්ද හේතුව ඒගොල්ලන්ට? ඒගොල්ලන්ට මේ දහම ඇහිලා නෑ. දහම ඇහෙන්න නෑ ඇහිලා නැති එකක් නෙවෙයි මං අහන්නේ. ඒගොල්ලන්ට ඇයි මේක මේ විදියට මේ ඇහෙන්න ඕනත් නෑ මං කියන්නේ. දැනෙන්නේ නැත්තේ ඇහෙන්න ඕන එක පැත්තකින් තියන්න. ඒක තමන්ට දැනෙන්න ඕන එකක් නේ ඇහෙන්න ඉස්සෙල්ලා. දැන් අපිටත් උනේ අපිට දැනෙච්ච එකක් පස්සේනේ අපි අහන්න ගියේ. එහෙම නැත්තම් අපිට මේ මට නම් උනේ එහෙම තමයි ඇත්තටම. ඔබට කොහොමද දන්නේ? මට ඉස්සෙල්ලා දැනුනේ. මට කවුරුවක් කියලා දුන්නේ නැහැ. එහෙමම තමයි යාළුවට ඒක දුක සතුටක් විදියට දැනෙන්නේ ඒක දුකක් කියලා දැනෙන්නේ නැහැ ඒගොල්ලෝ. අන්න හරියට හරි. අන්නේ උත්තරේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ දුක සතුටෙන් පිළිගන්නවා. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඔන්න බුද්ධ වචනය. හොඳට මතක තියාගන්න. ඒගොල්ලෝ ඉන්න තැනට අනුව ඒගොල්ලෝට දුක දැනෙනවා. ඒගොල්ලෝ ඒක සතුටෙන් පිළිගන්නවා. අනාත්ම චින්තනය. ඒකයි ප්‍රධාන හේතුව. තව පැත්තකින් ඒගොල්ලන්ගේ බැඳීම් මෙහෙමත් හරිම අඩුයිනේ. දැන් අපි පේරන්ට්ස් ඩේ කියන දවසේ විතර ඒගොල්ලන් යන්නේ අනිත් පැත්තෙන් අවුරුදු 18 වෙනකොට යනවා. ඒ වගේ එකිනෙකාගේ තියෙන බැඳීමත් ඒ රටවල අඩුයි නේද අපහම. ඔව් ඉතින් ඒ අඩු වුණාට බැඳීම් අඩු වුණාට මං කියන්නේ බැඳීම් අඩු වුණාට ඒගොල්ලෝ දුකෙන් නිදහස් වෙලා නැහැ නේ. ඒගොල්ලෝ අර ප්‍රවාහයට අහු වෙලා නේ තියෙන්නේ. ඉතින් ප්‍රවාහයට අහු වුණාට ඒගොල්ලෝ ඒ අහු වෙන තැන අර විදියටම හිතන්න ගත්තොත් දුක සතුටෙන් පිළිගන්න. ස්වාමීන් වහන්සේ අර කියපු තැන. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒගොල්ලෝ ධනාත්මක චින්තනයක් කියලා එකක් අපිට උගන්වනවානේ. ඔව්. මේ ධනාත්මක චින්තනය උගන්වන්නේ දුක සැපක් හැටියට දකින්නනේ. දුක් විඳින්නේ සැප විඳින්නනේ. ඔව් අන්න ඒකනේ.
අනිවාර්යෙන් මේක මේ බුද්ධ වචනේ කියන එක මේ නිශාන්ත මහත්තයා කිසි කෙනෙකුට හරවන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒක පැහැදිලිව මනාව දේශනා කරපු දෙයක් නේ. මේකයි. මේකයි වැඩි තියෙන්නේ. ඒක එතන කිසිම අපැහැදිලිතාවයක් නැහැ. දැන් මට හිතෙන්නේ උත්තරේ දුන්නේ මංජුද කොහෙද? ඉතින් බලන්න ඒ Taman දකින ආකාරයෙන්ම තමයි ඒ උත්තරේ ලැබෙන්නේ ඒක. ඒ වෙනකොට. ඒගොල්ලෝ දුක සතුටෙන් පිළිගන්නවා. ඉතින් දුක සතුටෙන් පිළිගන්න කෙනා කොහොමද මේක දුකක් විදියට දකින්නේ? බෑ නේද? ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේම ඔතන පටන් ගන්න ඕන උතන. ඔන්න ඕකයි ඕකයි. එතකොට ඒගොල්ලෝ උපදින හැම තැනකම ඒගොල්ලෝ ඔය රිද්මය තමයි අහුවෙන්නේ. ඔය විදිය තමයි කරන්නේ. දුක සතුටෙන් පිළිගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දහම ඇහෙන දැන් මේ ඒ පින්වන්තේට මෙන්න මේ සැප දුකක් හැටියට දැකලා අන්න එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම මොහොතකට බලන්න පොඩ්ඩක් ප්‍රායෝගිකව පොඩ්ඩක් කතා කරමු ස්වාමීන් වහන්සේ. ඔව් අපි ඒක නම් ඇත්තටම මේ මුල්ම දේශනාවේ ආරම්භ කරා මතක ඇති ඔබට එහෙම. ඔව් ස්වාමීන් වහන්සේ ගොඩක් දෙනෙක් මේ අද එකතු වෙලා ඉන්නවා මම හිතන්නේ ඒගොල්ලන්ට ඒක එච්චරම ඇහුන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ මේ දැන් ඒක එහෙම වුණොත් මේ අපිට දෙපැත්තම කියන්න වෙයිද මන් දන්නේ නැහැ නේ. සම්තෝෂ නෑ මම පරම මේ ඇත්තටම මේ ඉපදින තැනම ගැන කියන්නම් මේ මොහොතේ වෙන වැඩේ ගැනම. මොකද මම මේක දැන් මට කියලා මේ පත්තියම් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා. දැන් ඉපදීම දැන් හිතන්නකො මෙහෙම මේ ඇත්තටම ඉපදීම දුකක් කියලා අපි අහලා තියෙනවානේ. ඉපදීම දුකක් කියලා කියන්නේ. එතකොට ඔන්න මම මේ පළවෙනි කෑල්ලෙන් කියන්නේ ගැඹුරු තැනින්ම කියනවා. හොඳේ. ඒක ඊට පස්සේ ඕනනම් අර ගැන අපි කතා කරමු. ඉපදීම දුකක් කියන. මොකද්ද උපදින්නේ? කියන්නේ. පරමාර්ථ පැත්තෙන් බැලුවොත් හිතක්. එහෙම තමයි කතා කරන්නේ දැන් මේ. හිතක් උපදින්නේ. එතකොට මේ හිත උපදින්නේ අතීතයේද අනාගතයේද? මේ මොහොතේ වර්තමාන මොහොතේ. මේ මොහොතේ. එතකොට මේ මොහොතේ උපදින හිතේ ස්වභාවය මොකද්ද? ඒ ස්වභාවය උපත තුළම මරණයට. ඒ කියන්නේ නෑ මේ සරලව කියන්න පොඩ්ඩක් මේ මොහොතේ උපදින හිතේ ස්වභාවය මොකද්ද? අනිත්‍ය එහෙම නැත්නම් වෙනස් වීම නේද? වෙනස් වෙන ස්වභාවය. අන්න එහෙනම් අනිත්‍යයි කියලා නේද අපි දැක්කේ? ඔව්. අනිත්‍ය නම් දුකයිද සැපයිද? මොන හිතක් ඉපදුනා? දුකයි නේද? දුක නම් ආත්මද අනාත්මද? අනාත්මයි. අන්න ඔබේ වශයෙන් පවත්වන්න බෑ නේද? අනාත්මයි කිව්වේ ඒක නේද? ඔන්න කතාව. දැන් බලන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ ඇඟිල්ලක් උස්සන්නත් කලින් පෙන්වන්න පුළුවන් නේද? ඔව් ස්වාමීන් වහන්සේ. මේ ඉරියව්වෙම දකින්න පුළුවන්. එතකොට ඒක නොදැක්කොත් දැන් මොකද වෙන්නේ? සසර ගමනට අහු වෙලා පුනර්භව භවපච්චය ජාති ඔය විදියට ගිහිල්ලා මව් කුසෙන් ඉපදෙන තැන සම්මත මරණය තැන ඊට පස්සේ මරණින් පස්සේ ආපහු හිතකුයි කයකුයි හැදෙනවා. ඒ හිතටයි කයටයි ආපහු දැනෙන්න ගන්නවා. අර කියන සම්මත උපට්ටික දැන් ගන්න ආපහු. මොකද්ද? ජාතිපි දුක්ඛෝ. මේ මනුස්ස ජාතියම දුක නෙවෙයිද? ජාතියම දුකයි. තිරිසන් ජාතියත් ඒත් එහෙම නෙවෙයිද? කොහොම බැලුවා මොන ජාතිය පන්නත් දුකයිනේ. ජාතිපි දුක්ඛෝ. ව්‍යාධිපි දුක්ඛෝ. තේරෙන්න ඕනේ භාෂාව. උදාහරණ. මරණම්පි දුක්ඛෝ. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියන්නා එකතු වීම දුක. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙනම් අර ප්‍රවාහයට අහු වුණොත් යම් කිසි කෙනෙක් මේ සම්මත ඉපදීම මරණය ලෙඩවීම මහලු වීම මේ දුකත් උරුමයි. මේ විදියට හැදුනොත් අරකත් එහෙමයි අරකයි මේකයි මෙන්න සම්තති කතාවයි මෙන්න පරමාර්ථ කතාවයි
මිදෙන කතාවයි ඔක්කොම දැන් තුනම කිව්වා නේද? ඔව් ස්වාමීන් වහන්සේ. ඔන්න ඕකයි ධර්මය. දැන් ඕක කොහොම නෙමෙයි කියලා කියන්න පුළුවන් මේ ලෝකෙ ඉන්න කිසිම දෙවියෙක් මාරයෙක් බ්‍රහ්මයෙක් කිසිම කෙනෙක් නෑ නේද? ඕනම කෙනෙකුට තේරෙන්න ඕනේ මේ ඉපදීම කියලා කියන්නේ හිතක්. හිත උපදින්නේ කොයි වෙලාවෙද? මේ මොහොතේ. මේ මොහොතේ මොන හිත ඉපදුනත් උපේක්ෂා හිතක් ඉපදුනත් ඒ උපේක්ෂා සිතෙත් අනිත්‍ය දකින්න මේ වෙනස් වෙලා යනෝනේ. එහෙනම් අනිත්‍ය දුකයි කියලා අන්න ඔබ දැන් දැක්කද නැද්ද? අනිත්‍ය දුකයි. අවුරුදු කිව්වට මේ මට මමව දැක්කා. ඒ කියන්නේ අවබෝධයෙන්ම දැක්කා. ඒක තමයි. එහෙනම් අනිත්‍ය දුකයි. දුක නම් අනාත්මයි. ආත්ම වශයෙන් ගන්න බෑ. මම මගේ කියලා මේක හරවන්න බෑ, පෙල්ලන්න බෑ, තියාගන්න බෑ. ඔන්න ඔකයි ධර්ම. ඔකයි ධර්ම. මේ වර්තමාන මොහොතේ ඉපදෙන හිත එතකොට ඇත්තට මේකේ ස්වභාවය දුක. දුක. ඒ දුක. එතකොට අතීතයේ කොච්චර සංසාර වල ආවද ඒ කොහේ ඉපදුනත් ඒ ඉපදිලා තියෙන දැනක මොහොතක් පස්සේ ඉපදිලා තියෙන්නේ හිත. එහෙනම් දැන් ඔබ අතීත ජීවිත සියල්ලම දැක්කද නැද්ද? රැවටීම. ඔව් ස්වාමීන් වහන්සේ. අනාගතයේ උපදින්න තියෙන සියලුම ජීවිත ඔබට දකින්න බැරිද මේ මොහොතේදී? ආන්න බලන්න. සම්මා දිට්ඨි. ඔන්න ඔය ටික කියන්න තමයි ලෝකෙට කාලයකට සැරයක් බුදු කෙනෙක් පහළ වෙන්නේ අට්ඨක්කරා දීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. අකුරු 8කින් යුතු පද 3කින් යුතු මෙන්න මේක කියන්නේ. අයිති ස්වාමීන් වහන්සේ එතන සම්පූර්ණ කතාවක් තියෙනවා නේද? ඒ කියන්නේ මේක නොදැක්කේ කෙනාට සසර දැක්කොත් නික්මෙන පැත්තත් එතනම තියෙනවා. අන්න දැන් රංගන මහත්තයා මෙච්චර කාලයක් පැටලිලි සාගතව තිබ්බා. ඔබට අදවත් තේරුණාද කියලා බලන්න. මොකද්ද දැන් එතකොට මේකේ ඇත්ත කතාව? දැන් යන්න ඕන ගමන කාගෙන්වත් අහන්න අපව දෙයක් තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තුන් කාලයේම එක ඉරියව්වකින් එක මොහොතක දකින්න පුළුවන්. සාක්කාත ඒහිපස්සිකෝ ඕපනයිකෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඔන්න මේ ධර්මයේ ගුණ ටික නේද ඔබ තුලින්ම දැක්කොත් නේද එදාට ගුණ ටික බවට පත් වෙන්නේ? අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අන්න ඒක. සයින්ස් එක චිත්තක්ෂණයක මේ වැටහීම එතනම කොච්චර ආශ්චර්යයක්ද? ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන ඔක්කොම දකින්න පුළුවන්. අනිවාර්යෙන්. එතකොට බලන්න මෙච්චර කාලයක් මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් මේ ගේ හදන වඩුවා අනේක ಜಾති සංසාරං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ උදාන වාක්‍යය. මේ ගේ හදන වඩුවා හොයාගන්න බැරුව සසර ආනන්ද තොපත් මමත් මේ සාරං කාලයක් ආවා කියලා කිව්වේ ඒකනේ. ගේ හදන වඩුවා මේ රාගය, දේශය, මෝහය, තණ්හක්කයෝ, විරාගෝ, නිරෝධෝ, නිබ්බාන. බලන්න හරිම පැහැදිලි. හරිම මේ පේන ධර්මයක්. කිසි කෙනෙකුට මේක මෙහෙම නෙමෙයි කියලා කියන්න බෑ. ඕන කෙනෙකුට එන්න ඇවිල්ලා බලව කියලා කියන්න පුළුවන්. කැමති නම් පිළිගන්න නැත්තම් යන්න. කැමති නම් පිළිගන්න නැත්තම් සසර යන්න. බොරුවට රැවටෙනවද කියලා තමා තීරණය කරගත යුතුයි. ඒකයි. අතරම දැන් අට කතා ටික අපි අරන් බැලුවොත් එන් ස්වාමීන් වහන්සේ පිළිග ඇත්තටම කෙනෙක් මේ එක පොඩි දහම් පදයක් අල්ලගෙන ගිහිල්ලා දෙන්නේ නේ මේ මහා ගොඩක් හොයාගෙන ගිහිල්ලා නේ නෑනේ ඒකනේ දැන් බුදුහාමුදුරන්ගේ කාලේ
මේ විදිහට මේ බමුණන්ට මේ කිසිම දෙයක් ඉගෙන ගත්තේ නැති අයට පෙන්නුවට පස්සේ ඒගොල්ලන්ට ඒක ආශ්චර්යමත් දේශනාවක් වුණානේ. අභික්ඛන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජේ අන්ධකාරේ වා තිලපාජ්ජෝතං ධාරේය. අනේක පරියායන ධම්මං දේසි අතපටන් දිවීමි බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති. කවුද ආලවක යකා කසී භාරද්වාජක අඟුලිමාල මේ ඔක්කොම ඒ ශනේ තමයි බුදුන් සරණ ගියේ. ආශ්චර්යයි ගෞතමයන් වහන්සේ වහලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්වනවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වනවා වගේ. අඳුරේ සිටි මට තෙල් පහනක් දැල්ලුවා වගේ. අදපටන් දිවිහිමියේ ඔබ වහන්සේ සරණ කොට ගත් උපාසකයෙක් ලෙස පිළිගනිත්වා කියලා සෝතාපන්න වෙච්ච දවසේ තමයි කිව්වේ. එහෙනම් ඔබට මේ ඇහෙන්නේ අන්නධම්ම හාමුදුරුවන්ගේ දේශනාව නෙමෙයි කාගේ දේශනාවද? බුද්ධ දේශනාව ස්වාමීන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව. මොකද ඔබ පටන් ගැම්මේදී කිව්වනේ ලෝක ධාතුව කම්පා වෙන දේශනාවක් කරන්න කියලා ඔන්න කරෙනවා. වහන්සේ උපවාසයට අපි කිව්වේ නෑ එන්නත් මමයි පොඩි ස්වාමීන් වහන්සේත් ඊ කතා කරනවා මේ අටනිකාවටම මේ ඇහෙන්න මේ ලෝක ධාතු කම්පා වෙන්න දේශනාවක් කරවන්න ඕනේ කියලා. ඒක ඒ විදිහටම කෙරෙනවා. දැනගෙන හිටියවත් නෑ. මන් දන්නේ මං කිසි දෙයක් දන්නේ නැහැ. විශ්වයේ විදි බුදුරජාණන් වහන්සේ විසින් මෙහෙවනවා. ඒකයි වෙන්නේ. අතන සයිනස් එක ඒරියාවක එක චිත්තක්ෂණයක තුන් කාලයේම දකින්න ඒ දැකීමම ඒවනේ ඒක තමයි මොන ආශ්චර්යයක්ද? ඔව්. ඒක මොන ආශ්චර්යයක්ද? එහෙනම් දැන් බලුවතින් තව ඔබට මේ විදියට දකින්නකොට තේරෙනවා අතීතේ මේට කලින් අතීත ෂණේ පහළ වෙච්ච හිත අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යට වුණා. එතන හිටි සත්ත්ව පුද්ගල මම කියන දෘෂ්ටි සංඥාව නිදහස් මේ මැරිලා ගියා. නැවතත් මේ අනාගතික පටන් ගත්තේ නැහැ. වර්තමානයේ මේ මොහොතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අන්න පංච උපාදානස්කන්ධ නිරෝධය දැක ගන්න පුළුවන් යම් කිසි කෙනෙකුට. බලන්න කොච්චර සරලද කියලා. සෝනස ඒ වුණාට දැන් ඔබ වහන්සේ දැන් ඔය විදිහටම කලින් දේශනා කරාට මම හිතන්නේ අපිට උනේ අපි ඒක දැනුමක් විදියට ගත්තා. ඒ කියන්නේ අපි අර ලෝකෙට බහැලා ඒක පාවිච්චි කරන්න ගත්තා. මේ ඔක්කොම අනිත්‍ය කියලා. මම හිතන්නේ ඒක තමයි අපිට වැරදුනේ මෙච්චර කාලෙකට නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. අන්න ඒක තමයි බලන්නකෝ. අනිත් එක මෙහෙම හිතන්නකෝ. මේ දැන් හිතන්න එදත් මම අතීතයේ ශ්‍රීපාදේ ඉඳන් පටන් ගත්ත දේශනාවලින් පටන් ගත්ත දවසේ ඉඳන්මත් මේ දේශනා කරා ඇත්තටම. ඔබට එදා ඇහුනේ නෑනේ මේකනේ. ඇහුන්නේ නෑනේ ඒකනේ. ඔව්. ඒකනේ වැඩි තියෙන්නේ. එතකොට ධර්මයේවත් මගේවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ තිබිලා තියෙන්නේ. ඇත්තටම බලාගෙන ගියාට පස්සේ ඔබේ පැත්තේ නේද? මේ පැත්ත ප්‍රශ්න තිබිලා තියෙන්නේ. එහෙමයි සර්. ඔබ සකස් වෙනකොට යම් දවසක ඔබට ඒ දහම්සක පෙරලෙනවා ඔබ තුළට. ඒකයි වෙන්නේ. එහෙමයි. අදින් පස්සේ ඔය කිසිම කෙනෙකුට යලිත් කවදාවත් මේ බාහිරින් ධර්මයක් හොයන්න කියලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙන්න ඕන විදිය, කෙරෙන්න ඕන විදිය මේ සියල්ලම මනාව දේශනා කරලා ඉවරයි. ඇත්තටම. එහෙමයි. ඒකයි මම අද හවසත් අර කුෂාන් මහත්තයත් එක්ක කිව්වේ මගෙන් විය යුතු දෙක ඇත්තටම වෙලා ඉවරයි කියලායි මට දැනෙන්නේ. ඒකයි මම
මම ලෝකෝත්තර මේ බලාපොරොත්තු ටිකත් මගේ ඉවරයි වගේ මට දැනෙනවා. මම දන්නේ නැහැ මොකද්ද කියලා. ස්වාමීන් වහන්සේ හැබැයි ඒ කාලේ අනිත් උදාහරණයක් කිව්වා දැන් කුණු ටික අයින් කරන ගමන් සවලත් ඒකම විසික් කරන්න කියලා. අපි කරේ සවල තියාගත්තා. ඒක තමයි ප්‍රශ්නේ ආයේ මට. ඔව් ඒක තමයි. සවල තියාගෙන අනිත් එක කරලා තියෙන්නේ මට පේන්නේ මේ කුණු ටික අරගෙන ආපහු කුණු කොටටම දාපු එක වගේ. ඒකයි වැඩි තියෙන්නේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේ කිව්ව පැවිද්ද ගැන. දැන් මම දැන් මෙහෙ කියන්නේ මෙහෙ තියෙන පන්සල් ගත්තොත් ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට ඒ ඉන්න හාමුදුරුවන්ට කියන්නේ සෑහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ලෝන් එක ගෙවන්න පන්සල කියන්නේ එතන තියෙන වැඩ කටයුතු ඒ කියන්නේ මට පෙනෙන්නේ මට දකින්න විදියට ස්වාමීන් වහන්සේ සෑහෙන වැඩ ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ? ඒ වගේ තැනක ගිහිල්ලා මහාන වෙනවා කියන එක. මම කියන්නේ මෙහෙමයි මේ දැන් අපි ඉන්නෙත් ඇත්තටම බලාගෙන ගියාට පස්සේ රහතන් වහන්සේලා විතරක් ඉන්න පරිසරයක නෙවෙයිනේ. එහෙමයි. දැන් අපේ ආරාමේ තියෙන තැන සාමාන්‍යයෙන් ජේතවනාරාමයක් වගේ ලොකු අක්කර 50 නෑනේ. අපි අක්කර 2මාරක ආරාමේ තියෙන්නේ. ඊට එහා පැත්තේ ඉන්න ගෙවල් වල මිනිස්සු රහතුන් නෙවෙයිනේ. පුතජන මිනිස්සුනේ. එහෙමයි. ඒ වගේ ඔබටත් මම කියන්නේ ඒ විදිහට හිතන්න බෑද? ඒ කෙනාගේ පැත්ත ගැන හිතන්න යන්න එපා. ඒ කෙනා එහෙම හරි ඉන්න එක ලොකු දෙයක් මම නම් කියන්නේ. ඒකෙන් ඒ කෙනානේ දුක් විඳින්නේ. ඔබ නෙවෙයිනේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒවා හොයන්න යන්න එපා ඇත්තටම. මම කියන්නේ ඒ වගේ තැනකට ඔබ ගියත් මේ මං අර කිව්වා වගේ ඔබ ලිඳට පයින්න ඕනේ නෑනේ අනික් කට්ටිය පැන්නට. එහෙමයි. ඒකනේ මම කියන්නේ. අනිත් එක නෑ මම තව දකින්න එකක් තමයි මං අර ඊයේ පෙරේද දේශනාවලත් කාට හරි කිව්වද කොහෙද මේ ඔබ ධර්ම මාර්ගයේ හරිම ධර්ම මාර්ගයේ යනවා නම් ඔබට අවශ්‍ය කල්යාණ මිත්‍රයෝ ඒ හාමුදුරුවරු ඒ ගිහි අය වේවා ඒගොල්ලෝ හම්බ වෙනවා. ඒ වගේම ඔබ ඒ විදිහටම යනවා නම් ඔබට නිදහස් තැන් විශ්වයෙන් සකස් කරලා දෙනවා. මම නම් දකින්නේ ඒක තමයි. ඒ කතාව නම් හරියටම හරි සවනස්. දැන් ඔබ වහන්සේ අර ඊයේ කිව්ව එකත් එක්ක මට හිතෙන්නේ කියන්නේ අර අපේ පැත්තේ අතහැරීම වෙන්න ඒකට අවශ්‍ය දේවල් සකස් වෙනවා කියලා මටත් හිතෙන්නේ. කියන්නේ නැත්තම් අපි දේවල් හොයාගෙන ගියොත් කවදාවත් ඒක වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ පැත්තේ අතහැරීම වෙන්න අවශ්‍ය දේවල් සකස් වෙනවා කියන එක මම කියන වහන්සේත් එක්ක හොඳට මේක ගායේ කතාව. ඔව් ඒ කියන්නේ ඇත්තටම යම් කිසි කෙනෙක් පැවිදි වෙන්න හිතනවා නම් පැවිදි වෙන්න තැන් කියලා හොයන්න එපා මං කියන්නේ. එහෙමයි. ඒක ඇත්ත. ඒකයි තියෙන්නේ. ඔව් ඒක ඇත්ත. ධාතු සෙට් කරනවා කියන්නේ ඒකනේ. මොකද පොඩ්සවනස? ධාතු සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔබ පැත්ත සකස් කරනකොට ඒ වගේ පිරිසක් ඔබට හම්බ වෙනවා. එහෙමයි. ධර්ම මාර්ගයේ ඒ අවශ්‍ය පරිසරය සැකසෙනවා. ඒ අවශ්‍ය ගුරුවරු හම්බ වෙනවා. ඔව් දැන් නිකන් හරි ඔබේ පැත්තේ මම අනේ මේ නිවන් දකින්න නම් මලවාදයක් මේක ඕනේ නෑ මේ සසර මේ කාලා බීලා ජොලියේ මේ අභිනන්දනය කරගෙන ඉඳිමු කියලා ලෑස්ති වුණොත් කවදක හරි හිත ඔබට ඊට පස්සේ අපි අමතක වෙලා අපි කියන දර්ශනය අමතක වෙලා ඔබ යයි යන්න අර මේ කවුරු හරි සම්මතේ ඉන්න හාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා එයාට වැඳ බුද එයා කියන දේ අනුව ඉඳි.
අනිවාර්යයෙන්. ඒක තමයි ඔබට එතකොට ඔබට හරියන විදිහට ගුරුවරුත් හම්බ වෙනවා ඉතින්. ඒ තැනුත් හම්බ වෙනවා. ඒකයි වෙන්නේ. මොකද සවනස ඇහෙන්නේ නැතුව කියලා ඉතින්. ඔබ හිතන විදිහට ගුරුවරුත් හම්බ වෙනවා, තැනුත් හම්බ වෙනවා. ඒකයි වැඩි. අපේ පැත්ත සකස් වෙන විදියට. ඔව්. ඔබ යම් කිසි දවසක රහත් වෙන්න මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දැකපු විදිහට හිතන්න ගන්නකොටම ඔබට ඊට අනුව දේවල් තමයි ඔබට මේ වෙන්නේ. දැන් නිකන් හිතන්නකෝ අපි YouTube එක ගහලා ඉවර වෙලා මේ මොකක් හරි කෑම උයන මේකක් අරගෙන බලනකොට අපිට එන්නේ මේකනේ. කෑම උයන රෙසිපි. ඔව්. අන්න ඒ වගේ තමයි. හරි ලස්සන උදාහරණයක්. ඔව් ඒක